හෙට රට යන අත හෙට දවසේදී අපේ රට යා යුතු අත පිළිබඳව අද දවසේදී කෙරෙන කතා බහ හෙට රට යන අත අදත් ආරම්භ කරන්නයි සූදානම. අද 30 හෙට 31 අනිද්දා අලුත් අවුරුද්ද 2022. අතරම හෙට උතුන අපි මේ ගෙවමින් පවතින්නේ මේ නිමාවට පත්වෙමින් පවතින්නේ අපිට පුදුමාකාර ජීවිත අත්දැකීම් තෝගයක් සමාජ අත්දැකීම් තෝගයක් එකතු කරපු අවුරුද්දක්. ඒ නිසාම අද දවස් අපේ හෙට රට යන අත වැඩසටහනේ මේ වසරට අවසන් වැඩසටහන නිසාම අපිට බලාපොරොත්තු වෙනවා මේ ගෙවි කී අවුරුද්ද පිළිබඳව යම් කතා බහක යෙදෙන්න ආපසු හැරී බැලීමක යෙදෙන්න මේ දක්වා ඉතුරු ප්‍රශ්න ගැන අද දවසේ කතා කරන අපි ඊළඟ අවුරුද්දටත් මේ ප්‍රශ්න ඒ විදියටම අරගෙන යනවද එහෙම නැත්නම් ඒක විසඳා ගැනීමේ දිශාවට අපට කළ හැකි සියල්ල කරනවද මෙන්න මේ අභියෝගය තමයි වසරක් ගෙවි තව වසරක් උදා වෙන මේ මොහොතේ අපිට තියෙන අපි ඒ ගැන අද දවසේදී කතා කරමු හෙට රට යන අතින් 2022 මොන අතටද යන්න ඕන කියන කාරණේ අද දවසේ අපි අපේ සාකච්ඡාව තුළ සංවාදයට ලක් කරගමු. ඒ සඳහාත් අද අපි තාමත්ම ගෞරවයෙන් අපේ වැඩසටහන වෙත ආරාධනා කරා අපේ ගරු සභාපතිතුමන්ට TNL සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමන්ට ගරු සභාපතිතුමනි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව. ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමා TNL අධ්‍යක්ෂ නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා අදත් ඉන්නවා අපිත් එක්ක අපේ වැඩසටහනත් එක්ක ගරු අධ්‍යක්ෂතුමනි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේදී අපි ආරාධනා කරා මාධ්‍යවේදීන් දෙපළකට මාධ්‍යවේදී ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි තවත් බොහෝ කාරණා සම්බන්ධයෙන් බොහොම ඉහළ දැනුමක් තිබෙන අපේ හිතවතුන් දෙනෙක් අද දවසේ සහභාගී වෙන අපේ සාකච්ඡාවට මුලින්ම මාධ්‍යවේදී රිස්වි මහරුෆ් මහත්මයා අයිබෝන් ටික දවසකට පස්සේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔහුගේ සතු වෙල ඉතුරු වෙච්ච ඒවා. අපි කතා කරමු ඒවා ගැන. ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක සේනරත් මහත්මයා අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. හොඳයි. කතා කරමු අද දවසේ මේ අවුරුද්ද ගැනත් ඒ වගේම විශේෂයෙන් ඊළඟ අවුරුද්ද ගැනත් අපේ අරමුණු බලාපොරොත්තු ගැන. සභාපතිතුමනි. බොහොම අමාරු අවුරුද්දක් තමයි ඉතින්. අපේ රටේ මිනිස්සුන්ට අපි මේ ගෙවමින් පවතින්නේ. අපි විශ්වාස කරනවා අපි හැමදාම අපේ බලාපොරොත්තු අලුත් අවුරුද්දක් එනකොටනේ ඊළඟ අවුරුද්ද හරිය නැත්නම් මේ උදාවන අවුරුද්ද හරිය අපිට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න විදියක් තියේවි කියලා. එහෙම විදියක් තියනවද? එහෙම පේන මානයක් තියනවද? අපි මේ අවුරුද්දෙන් ඊළඟ අවුරුද්දට අරන් යන්න ඕන දේවල් මොනවද සභාපතිතුමනි? ඒක පේන්නේ මෙහෙමයි. එක අතකට යනවනම් ඔය ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා පේන්නේ නැහනේ. යම් කෙනෙක් ඒගොල්ලන් උත්සාහය දරන්න ඕනේ මේක ආම කළා ඒක උඩින් වැඩ කරන්න. ඉතින් කරන්නේ නැතුව මේක කියලා කරන්න ගියොත් ඉතින් එහෙම වෙනවනේ. ඒක ප්‍රාර්ථනාවේ විතරක් මදි. මේ ප්‍රශ්න වල උත්තරයක් හදා ගන්නවා. හැදෙන පාටක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි තාමත් තියෙන්නේ. ඉතින් අපි මේ තියෙන ප්‍රශ්න මේ විදිහටම අරන් යන ස්වභාවයක් එතකොට තියෙන්නේ සභාපතිතුමනි. ඒ වගේ පේන්නේ නේ. දැන් ඔය COVID-19 වල චෞක උපදෙස් ගන්න කියන ගන්නේ නැහැ. ඔය මිනිස්සු ඉන්නවා. කරන් දෙයක්වත් මිනිස්සුන්ට නැහැ. ඒ වගේ තියෙනවා. ඩිජිටල් නම් වෙනවා කියලා කතාවක් කිව්වා. ඔව් ඒ වගේ ඒවා තියෙනවා. ඒක කරන්නේ කෑම කාලානේ. දුප්පත් පින්නේ බඩගින්නෙන් කෑ ගන්න අර මිනිස්සු කෑ ගහලා කරන තනිකර බොරුවනේ. ඔගේ යථාර්ථය මොකද්ද? විකසිත ටිකයි යාළුවන්ට දෙන්න. ඩිජිටල් කරුවාම අඩු වෙනවා. ඒක හයිදෙක් දාන්න පුළුවන් එක channel එකකට. එච්චරයි. ඒක තව ටිකක් ඉතුරු වෙනවා බෙදා ගන්න. ඔව්. නැතෝ රෑමද කවුද ටීවී දාලා බලන්නේ මොකද යන වාහන වලට සුනාමි දාලාද කියලා. ඒක උදේ නැගිට්ටාම තමයි දන්නේ. ඒව දාන්න නම් ජපානයේ සිස්ටම් එක දැන් ජපානයේ ඊළඟ සුනාමි එක වෙලා තියෙනවා. ඔව්. ඒ ඩිජිටල් සිස්ටම් හොඳ තියෙන්න බෑ. කියලා නෑනේ. දෙකන අපිට මේ හැබැයි දැන් තියෙන වියදම් මදිවට කියන තව එක ගැජට්ස් හයි කරන්න ඕක කොහොම නම් කරන්න නේ. ඒතකොට තියෙන ටීවී සෙට් වලින් අපිට ওই විදියට ඩිජිටල් බලන්න බෑ. මම බැලුවේ පෙරේද කිව්වනේ ඩිජිටල් බලන්න පුළුවන් කියලා. කොයිද? තාම ඇනලොග් ක්‍රමයට යන්නේ. ඒකට පොලිමත් තියෙද්ද? ඔව්. ඩිජිටල් පොලිමත් තියෙද්ද ඉස්සරහට. ඉස්සරහ සෙට් එකක් කීයද? පුළුවන්. කැමරාවට මිනිහෙට පුළුවන්. ඒවත් කල්පනා කරන්නේ නැතුවනේ ඔය කතා කරන්නේ. අර හතර බල්ල බුරුනෝ.
පරිවාර කුළුණු ගැනත් කතා වෙනවා. තියෙන එකට අමතරව තව ටිකක් ගහගන්න වේත ඕනේ අනිත් පැති වලටත් දෙන්න. රටවටේ. ඔය දැන් තියෙන කුළුණු වටේ හැදිලා නේ නවලෝක ස්පිතාලේ එහෙම මේවා. තායි තින් දෙන්න යනවා අපේ මිනිස්සුන්ට මොනවද කරන්නේ? ඒගොල්ලන්ට කැම දෙනවද? ගෙදර යන්න කියලාද ඵලයන්? අපි බහලා දානවා ඉන්න කට්ටියට නේ සාපත්. ඔතකට මොනවද කරන්නේ? අනිත් විකාශනාගාර වලට ඒක මොකද වෙන්නේ තියෙන ඒවට නේ? ඔව් තියෙන ඒවට මොනවද? ඒව කණු අපි දීලා තියෙන සමහර කට්ටියට හායර එක. ඒගොල්ලෝ මොනවද කරන්නේ? දුරකටන පණිවිඩ වලට දීලා තියෙනවා. දැන් දෙනියයි අර වංගු එහෙම හදනවා. අවුරුදු 5ක් 10ක් 12ක් ආඩියකින් අල්ලගෙන දැන් අද ඉතින් කියලා අපි උගලන් ඩීසල් ගෙනත් දෙන්න සතියක් වහනවා කැමතිද කියලා. ඒගොල්ලෝ ගාන තියාන ඩීසල් ගෙනත් දෙන්න. අවුරුද්දෙන් අවුරුද්ද පාර කරනවා. හොඳයි අපි කතා කරමු මේ දේවල් ගැන නේ කතා කළ යුතු දේවල් ගණනාවක් තියෙන අපේ ගරු සභාවට අපිට කියලා දෙන්න ගොඩක් කට්ටිය මේක ගැන හරියට දන්නේ නැහැ නේ. ඒකයි වැඩි දැන් පාරක් හදන එකක් වුණත් ආඩියක මිනිස්සු ගිහින් බලන්න දෙන්නේ නැහැ. ඇත්ත කරනවා මොන සල්ලි අර කවුරුත් දන්නේ නැහැ කරන්නේ. ඉතින් එහෙම රුපියල් 10 කිලෝ රුපියල් 10 10 කිලෝ 10 12 10 කිලෝ තියරයි එහෙම දෙනවා. හරියටම දන්නේ නැහැ. ඒකයි රට වෙලා තියෙන්නේ. ගෝංග පෝරණා කෙරෙත් මොනවාද? වයින් නැතුනේ. හොඳයි අපි මේ දේවල් ගැන කතා කරමු මේ පෝරසා ගොවිතැන ගැන කතා කරන්න මම හිතන්නේ මෙතුමන්ලගෙත් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙන අපි ඒක ගැනත් අහමු. අධ්‍යක්ෂකමනේ අපේ ගරු සභාපතිතුමා මත කරපු කන මතන හරිය වැදගත් කියන අපිට අත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා මේ පහුගිය අවුරුද්දේ මේ ගිවි යන අවුරුද්ද අපි ඇති කරගත්තු ප්‍රශ්න ටිකක් තියෙනවා. මේකට උත්තරනේ අපිට අවශ්‍ය. ගොඩක් වෙලාවට අපි කරන්නේ දැන් උත්තර කියලා මොකක් හරි එක තැනක් අල්ලගෙන එක කෑල්ලක් අල්ලගෙන ඒක උඩට උස්සන මොකක් හරි උත්තරයක් ඒකට හදන හැබැයි සමස්තයට ඒකෙන් උත්තරයක් හම්බ වෙන්නේ හරියට අර මේ හරිත කෘෂිකර්මය කරන්න මේ පොර ටික විතරක් අයින් කරගත්තා වගේ. මෙහෙම නෙමෙයි නේද ඇත්තටම රටක් විදිහට අපි උත්තර හොයන්න ඕනේ. ඒ කියන්නේ රටක් ඉස්සරහට යනකොට ප්‍රශ්න ඇති වෙනවා ඒක හරි නේ. හැබැයි නැවතිලා හරියට උත්තරයක් හොයලා නේ වැරද්දක් කළා තමයි දඬුවමක් දීලා නැවත මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයට අපි පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් වෙනවද ඇත්තට? ජයගහත්තේ ඉතින් දැන් ගිය වසර ගත්තාම මේ වසර ගිය වසර කියලා කිව්වේ මේ වසර මම කිව්වා දවස් දෙකයි නෙදී. දැන් අපි කතා කරපු දේවල් කිසි දෙයක්ම අර ඔබතුමා කිව්වා වගේ කොයි පැත්තටද කොයි දිශාවටද යන්නේ කියන එක සම්බන්ධව අපිටම ප්‍රශ්නයක් තියෙනවා. හේතු වෙලා තියෙන්නේ ඉච්ඡර බොරු කියලා තියෙනවා. ඉච්ඡර මුලාවෙන් මං හිතන්නේ මේ අපි මෝඩයට දාලා එකෙක් ප්‍රකාශ ඉදිරිපත් කරනවා මේ විදිහ වර්ෂයේ තුලදී මේක වෙන්න යනවා මේක වෙන්න යනවා කිසිම පෙර සූදානමක් නැහැ එන ප්‍රශ්නයක් අනුමාන කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නයක් එනවා නම් අපි අනුමාන කරනවානේ. හරි. දැන් මේ තත්ත්වය වෙලා තියෙන්නේ සෞඛ්‍යයට. ඒකට සෞඛ්‍ය මේ ප්‍රශ්න આવත් අලුත් ප්‍රවේද આવොත් මේ ප්‍රශ්න આવොත් මේවට මේ විදිහට මුහුණ දෙන්න. මේවට මෙහෙම මුහුණ දෙන්න ඕනේ. එහෙම කියලා ටීම් හදාගෙන ඉන්නවා. එක කණ්ඩායමක්වත් හරි කියන සාර්ථකුන් නැහැ. අද වෙනකොට සභාපතිතුමා කැබිනට් එකේ කට්ටියවත් දැන් අලුතෙන් කැබිනට් එකක් හදන්න යනවා. අර තුන් දෙනා නම් විශ් වෙලා යයි මට පේන විදියට. ගිහිල්ලා අරකට විරුද්ධව නඩුවක් දැම්මනේ ගොනු කරානේ. යන්නේ නැහැ කියලා කිව්වා. යන්නේ නැහැ කියලා කිව්වා. යන්නේ නැහැ කියන්නේ? යන්නේ නැහැ කියලා කියනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ යන්නේ නැහැ කිව්වට පස්සේ ගත්තේ නැත්තම් කැබිනට් එකට. එහෙමත් කියනවා. යන්න වෙනවනේ. එළෙව්වොත් යන්න වෙනවා කියලා කියනවා. යන්න වෙනවා. ඉතින් ඔය බුරුවට කතන්දර කතා කිව්වට දැන් ඉතින් ඔය තිබ්බ. ඇයි කියලා දෙනවනේ යන්න කියලා ඉස්සර නම් කිව්වේ සැලුන් දොර ඇරලා තියෙනවා යන්න පුළුවන් එන්න පුළුවන් ඕන දෙයක් කියලා. දැන් නම් විරුද්ධවම කියනවනේ එක ඉඳගෙන මෙතන මේ විචනය කරන්න එපා යනවනේ යන්න කියලා කරුණාකර. දැන් මං කියන්නේ මේ කණ්ඩායමටවත් හරියාකාරව කොතනද කොහොමද යන්නේ කියලා පෙර සූදානමක් අනුමාන කිරීමක් සැලැස්මක් කිසිම දෙයක් නැහැනේ චාම්පියන් මහත්මයා. දැන් අද ගත්තොත් මම දැක්කා අපේ නිවාඩ් කප්‍රාල් මහත්මයා කියලා තිබ්බා පෙබරවාරි කාලේ වගේ කියලා තිබ්බා මේක බිලියන 85ක ඇමරිකන් ඩොලර් බිලියන 85ක ආර්ථිකයක් අපේ තියෙන්නේ. අපේ සංචිතය බිලියන 32ක් විතර වෙනකොට 2021 දී බිලියන 31ක් විතර එකතු කරගන්න පුළුවන් හැකියාවක් ඔය කියන වගේ කතාවක් නේ. එතකොට අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අද බිලියන 3ක් හොයාගෙන තියෙනවා. දැන් මේක වර්ධනය වෙමින් අවුරුද්දක් පාසා වර්ධනය වෙමින් යයි කියලා කිව්වා. මේ විදිහට මොකද නැවත ශ්‍රමිකයන්ගෙන් එන ආදායම මොකද සංචාරක ව්‍යාපාරයේ මේ සියලු දේම හරියයි කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි කාලේ හරි. දැන් අද වෙනකොට දැන් ගිය සතිය වෙනකොට බොහොම අමාරුවෙන් වුණ බිලියන 3ක් හොයාගත්තා කිව්වා. හැබැයි ගත්තා වගේම හෙට වෙනකොට දෙන්න තියෙනවා. ඒ වගේ. කියන්නේ මේ බිලියන 3 තියෙනවා කියලා මේ වසරේ අවසාන වෙනතේ. එහෙම කිව්වනේ. එහෙමනේ කිව්වේ. දැන් මෙතන කොහෙන්ද මේ බිලියන 3 ආවේ කියන එක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සමහර කට්ටිය කියන චීනෙන් දෙනවා කියප එකක් දැන් අරගෙන ඒක තමයි මේ රෝල් කරලා පෙන්නන්නේ ගන්න තිබ්බේ
ජනවාරි මාස අග වගේ වෙනකොට දැන් මේක ඉස්සරලා ගෙන්නගෙන දැන් මේක පෙන්නනවා කියලා මෙන්න මෙහෙම ගෙනහල්ලා තියෙනවා කියලා. හැබැයි ඒ වගේම කියනවා මේක චීනෙන් බඩු ගන්න ඕනේ කියලා කොන්දේසියක් තියෙනවා. අපි හරියට කොන්දේසි දන්නේ නැහැ තාම. කොහෙන්ද මේක ආවද කියලා දන්නේ නැහැ. ඒක පැහැදිලි කරන්නෙත් නැහැ. පැහැදිලි කරන්නෙත් නැහැ. බැංකුවල තියෙන දේවල් ඔක්කොම එකතු කරලා මේ ගානගේ හොයාගත්තයි කියන කතාවකුත් සමහර කට්ටිය කියනවා. ඒකට මිනිසුත් බය වෙලා එහෙම එකක්වත් මම කියන්නේ එහෙම එකක් තියෙනවා කියලා. ඒක අසත්‍ය ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් කොහෙන්ද දැන් මම කියන්නේ ඒක. දේ පොඩි දේ වුණත් ඇයි කියන්න බෑ. කොහෙන්ද මේ මුදල් ලබා ගත්තේ? මොන පදනමක් මතද මේ මුදල් ලබා ගත්තේ? මේක අරන් තියෙන්නේ බෙහෙත් වලටද නැත්නම් අපි කියනවා නම් බල ශක්තියටද මොනවටද කියලා. දැන් ඔබතුමා කියේ හිටියා මේ පිරිපහදු වහල කියලා දායි. රහන් යනවා කියලා. හරිද? එතකොට මේ මම කියන්නේ මේ සැලැස්ම මොකක්ද කියලා. දැන් මහා බැංකුවේ අධිපති හැටියට එතුමාගේ යම්කේ සැලැස්මක් තියෙනවා. අනිත් අමාත්‍යවරුන්ගේ යම් සැලැස්මල් තියෙනවා. හැම එකම වෙළඳ පොළටනේ දාන්නේ දැන්. දැන් කියනවා කොවිඩ් වසංගතය මුළු ලෝකෙම වෙලාගෙන හිටියා. ඉතින් අපිට මේකට උත්තරයක් දෙන්න බෑ. වෙළඳ පොළේ අගයන් වලට තමයි දැන් හැම දෙයක්ම බාණ්ඩ ගන්න වෙලා තියෙන්නේ කියලා. අද වෙනකොට කිරිපිටි මිලේ ආයෙ ඉහළ ගියා. දැන් ඔන්න ටිකක් ඇවිල්ලා තියෙනවා කිරිපිටි වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවානේ මාකට් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මිලේ ඉහළ ගිහලා කියන්නේ උද්දමනය සම්බන්ධ. මම හිතන්නේ මේ තුමන්ලා කතා කරා ඒක. මම කියන්නේ මම මේ අනුසාරයෙන් කතා කරේ විශාල වශයෙන් මේ මිනිසුන්ව මුලා වෙලා තියෙන එක ප්‍රෝතීන එක වෙලාවට කියනවා පැණි ගැන කතා කරා යා ගොහම ගැන කතා කරා එක විකාර කතා කරා ඉස්සෙල්ලා ඉන්පසු අපි දැක්කා ආදාහනය භූම දානය කියන කතාව ආවා ඊට පස්සේ ආව තව කතාවක් ආවා හැමදාම කතන්දර මවනවා එක සතියෙන් සතිය අපි දැකලා තියෙනවා මේ කතන්දර මව යනවා ඊට පස්සේ කියනවා දැන් ඔක්කොම සුද්ධ කළා දැන් අලුතෙන් පටන් ගන්න යන ඊළඟ අවුරුද්ද තුන ඉතා සාර්ථක ලෙස අපි වැඩේ කරනවා කියලා. එතකොට ඒකවම බඳල් ගුණවර්ධන මහත්තයා කියන අන්න දැක්ම කියන්නේ මොකක්ද කියන්නේ ගෙවත්තේ මේ දැන් වවන්න පටන් ගන්න කියලා ආහාරයෙන් ගයක් එනවා. පුළුවන්. දැන් ගිරලා තියෙන වැඩි. ඔන්න දැන් තමයි රත් වෙලා තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා. දැන් ඒකට දැන් යනවලු එතුමා යනවලු පාකිස්තානයට යනවලු මේ හාල් ටිකක් ගෙන්න ගන්න. එතකොට මේ කතන්දර ගොඩක් කියලා දෙනවා. food shortages government braces for food shortage කියලා. ගෙන්නන්නේ ඉන්දියාවේ පාකිස්තානයෙන් වෙයි බුරුමෙන් වෙයි මියන්මාර් වලින්. backyard cultivation to be promoted to overcome drop in yields. මොකද දැන් අර කෘෂිකර්මෙන් දැන් පළදා වැඩිච්ච හන්ද දැන් අපිටත් කියනවා වගා කරන්නයි කියලා. දැන් ඔය මොන ආර්ථිකයකටද අපි යන්නේ කියලා දැන් ඒගොල්ලන්ට දන්නේ මොන ආර්ථිකයක්ද කියලා. කොහාටද යන්නේ කියලා. එතකොට මෙවැනි තත්ත්වයකදී කොහොමද චමකත් ඉස්සරහට යන්නේ? එතකොට හෙටක් රට යන අත හෙට දැන් අනිද්ද වෙනකොට වැඩේ පටන් ගන්නවානේ. මොකද්ද වෙන්නේ කියලා. ඊළඟ අවුරුද්ද තුනේ. මේ අවුරුද්දේම මම හිතන්නේ ගතියුත්තක් ඇත්තේ වෙන සභාපතිතුමත් එක්ක මම තනි කර එකඟයි. මොකද මේක ව්‍යාකූල තත්ත්වයක් තමයි තියෙන්නේ. කවුරුත් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මිනිස්සු මුලාවටපත් වුණා. පොකට් එකේ තියෙන තුට්ටුවටත් කියලා ගියා. කවුරුත් දන්නේ දැන් කොහොමද ඊළඟ දවස මේ ගෙවන්නේ කොහොමද කියලා දන්නේ. ඒක බොරුවක් නෙවෙයි මම කියන්නේ. මොකද අද ගත්තොත් ඔක්කොම වෙළඳ පොලේ අගයන් බලන්න හැම එකම රුපියල් 3000කින් 4000කින් වැඩි ලොකු තැන් වල ඒවා සාමාන්‍ය ඒවා සාමාන්‍යයෙන් 125 30කින් වගේ වැඩි වෙලා. දැන් ඔය කිරිපිටි අද වැඩි වුණා. බලන්න මොකක්ද වෙන්නේ කියලා එන සතු වෙනකොට අනිත් හැම බාණ්ඩෙම වැඩි වෙනවා ඒ ගානේ. දැන් කොහොමතර පාලන මිලෙන් ඒගොල්ලෝ අයින් වෙනවනේ ව්‍යාපාරිකයන් දෙකමනේ ප්‍රසිද්ධියම එහෙම කියනවා. ඒගොල්ලෝ කියනවා මොකද ඒගොල්ලෝ ගෙනාපු බඩත් මෙහෙන් එළියට ගන්න බැරුව ඉන්නවා. මොකද මේගොල්ලෝ ඩොලර් සංචිත නැහැ කියලා බැංකු වලින් ගරු කරන්නේ. එල්සි. මෙන්න මේක තමයි තියෙන ගැටලුව. ඒ කියන්නේ අන් කවරදාටත් වඩා අලුත් අවුරුද්දකට යන්න බලාගෙන ඉන්න වෙලාවේ හරි වෙනස් මේ තත්ත්වය. තාමත් මිනිස්සු ඇත්තටම පෝලිං වලනේ අතරයි ප්‍රවෘත්ති ප්‍රකාශ වල ඉතින් ඒක කියන බොරු නෙවෙයි. මම හිතන්නේ සභාපතිතුමා ඊට පස්සේ කතා කරා ගෑස් පෝලිම පාම් පෝලිම නැති දෙයක් නැහැ. පෝලිම පාම් පෝලිමට එනවද? ළඟදී අපේ අම්ම කෙනෙක් කර ලස්සන කතාවක් කියනවා මාධ්‍ය ඉතින් ඔක දික් කරනවනේ මයික් එක සභාපතිතුමා නේද මොකුත් අත්ත කියලා අහන්න. ඒ අම්ම කියන වාක්‍ය තුනකින් කියන්නේ මේ ඒගොල්ලන්ට ඊළඟ පාරත් ඉල්ලන්න කියන්නේ. මේ අම්මා කියන කතාව හොඳ. ඒගොල්ලන්ට ඊළඟ පාරත් ඉල්ලන්න කියන්නේ අපි හරි සැපෙන් ඉන්නේ ඊළඟ පාරත් දෙනවා කිව්වා කියලා කියන්නේ. මේ වාක්‍ය තුනෙන් සම්බන්ධ තියෙන ගැටලුව හරි උපහාසාත්මකව අම්මා ප්‍රකාශ කරන ගෑස් පොලිමේ ඉන්න වයසක භූමිත ගෑස් ඒක මේ පොලිම වල නවයකට යන්න ඕන කියන්නේ. ඒක තමයි ඉතින් ඇත්ත එක බොරු නෙමෙයි. බොරු නෙමෙයි. දැන් එහෙම තමයි අපිට ඊළඟ අවුරුද්දට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රසමාත්ම ඔබතුමා මාධ්‍යවේදියෙක් විදියට විශේෂයෙන්ම මේ බොහෝ ප්‍රදේශවල ඔබතුමාට රොතුරු ලැබෙනවා. මොකක්ද ඇත්තටම තියෙන තත්ත්වය මේ අපිට පේන එකද ඇත්තටම බිමේ තියෙන්නේ පොළවේ තියෙන්නේ කොතනින්ද පටන් ගන්න ඔබතුමා? ඔව් සල්ලාම ස්තුතිවන්ත වෙනවා TNL නාලිකාවට ගරු සභාපතිතුමා ඇතුළු මේ අපේ සභාවට මට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන. නම් විශේෂයෙන්ම ඔබතුමා සභාතුමා සහ අපේ අධ්‍යක්ෂතුමාගෙන් අහපු ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් මගේ ගාවත් තියෙනවා. මේ ආණ්ඩුව තියාගෙන අතපුච්ච ගන්නවා. එහෙම තමයි කියන්න ඕනේ. මොකද මම හිතන්නේ මෑතකට ගත්තාම 3 බලය කිසිම ආණ්ඩුවකට තිබුණේ නැහැ මේ ලංකාවේ.
තුනෙන් දෙකේ බලය ලැබුණා. හරි. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට අවශ්‍ය මොනවද ඕනේ සියලු දෙයක්ම දේශපාලන පැතිකඩ වලින් ලැබුණා. නමුත් එහෙම හයියක් තියෙද්දි අපිට තමයි කරන්න පුළුවන් කියලා ආපු රජයක් අද මේ ආණ්ඩුවක් මේ තත්ත්වයටපත් වීම ගැන තාම කනගාටුදායකයි. ඇත්ත වශයෙන්ම මෙතන තියෙන ප්‍රශ්නේ උද්දමනයේ ඉහළ යෑම. මේ උද්දමනයේ ඉහළ යෑම නිසා සභාපතිතුමා මේ වෙනකොට බඩු මිල දරා ගන්න බැරි තරමට අපේ ගම්බද ජනතාවට දැනিলা තියෙනවා. මේක මං හිතන්නේ 77න් පස්සේ සුදත් මහත්තයා මං හිතන්නේ නැවත අපේ ජනතාව ඒ 77 යුගය ගැන යම් අවබෝධයක් ගන්න යනවා නම් මේක හොඳම අවස්ථාව කියලා අපිට කියන්න පුළුවන්. මොකෝ දැන් තා පොඩ්ඩයි තියෙන්නේ වාහන චෙක් කරලා හාල් ගෙනියනවාද පළාතෙන් පළාතට ඩෙන්ගු අපේ කොවිඩ් වලට පළාත් සංසදයේ දැම්ම වගේ හාල් පොළු මිරිස් පොළු ඒවා එන්න වැඩි කලක් යන්නේ නැහැ. ඒ තත්ත්වයටපත් වෙලා දෙන දැන් අපි ගත්තොත් ශාමික ඉතාම කනගාටුදායක සිදුවීම තමයි අපි අහලා තියෙන්නේ හොරකම් කරනවා එක්කෝ රත්තරන් බඩු කඩයක්. හොරකම් කරනවා එක්කෝ මේ වෙන සිල්වර් බඩු කඩයක් හරි මේ වගේ දේවල් තමයි කියලා හොරකම් කරන්නේ දැන්. අපි අද දකින්නවා නේද එළවලු හොරකම් කරන එක. දැක්කද නුවරඑළිය පැත්තේ සහෝදරයන්ගේ එළවලු හොරකම් කරගෙන යනවා සුවත් මහත්තයා. එතකොට ඒකේ තමයි අපිට නියම උද්දමනය කොහෙද එන්නේ කියලා පේන්නේ. දැන් රත්තරන් වලට කලින් යන්නේ එළවලු වලට. දැන් බඩට දැනිලා තියෙන්නේ. දැන් බඩට දැනුනේ කාටද? බඩට දැනුනේ අපේ අර 69 ලක්ෂයට තමයි බඩට දැනලා තියෙන්නේ. දැන් කවුරුත් නැහැ. අපි තමයි ඡන්දේ දුන්නේ කියන්නේ කවුරුත් නැති ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙම මිනිස්සුන්ට තේරුම් අරගෙන හූ කියනවා එච්චර තමයි. දැන් හූව දැන් කවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඌ යනවා සයහන දුරනේ. දැන් ඔක්කොටම වඩා ලොකුම ප්‍රශ්නේ තමයි මම එන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අපි ගොවි ජනපද වලින් ඇවිල්ලා ඉන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තම නම් මම ගිය සතියේ සුවත් මහත්තයා මම ගියා සභාපතිතුමා ශාමික මම ගියා ත්‍රිකුණාමලයට. ඒ ගිහිලා අර පෙරි එකක් පෙරලිච්ච තැනට ගිහිලා ඒක පොඩ්ඩක් බලලා ඒක කොහොමද උනේ මොනවද උනේ කියලා බලන්න ගිය වෙලාවේ මම පොඩි මිනිස්සු බැලුවා ඒ ආයේ තත්ත්වය කොහොමද මොකද කියලා. එහි පැත්තටත් දැන් සාමාන්‍ය මාළු තමයි ඒගොල්ලන්ගේ මේන් ආදායම තියෙන ඊළඟට එන්නේ ගොවිතැන අනිත් පැත්තෙන්. අද මාළු කිලෝ එකක් කීයද සභාපතිතුමා? දැන් හරිම ප්‍රශ්නේ කියන්නේ මාළුත් අහුවෙන්නේ නැහැ. දැන් කවදාවත් ඔහොම වෙලා නැහැ සභාපතිතුමා. හැම දෙයක්ම අර මං කිව්ව එක අර ආණ්ඩුව තියාගෙන අතපුච්ච ගන්න තත්ත්වයට වෙලා තියෙන හේතුව මොකද? කිසිම පිළිවෙලක් නැහැ, කිසිම සැලස්මක් නැහැ. මාල් නැති වෙන හේතුවක් ඇති එක්ස්ප්‍රස් පර්ල් නාවිකාවෙන් වෙච්ච වැඩේට හානියට. ඒක වෙන්න පුළුවන්. නමුත් අපි ගමුකෝ අපි වෙනකන් තියෙන එකේ මම දන්නේ එකකින් එන එකක්ද කියලා. අපි අඩුවීමක් තියෙනවා කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මාළු මිලක් වැඩි. දැන් අනිත් ඒවා හරි සභාපතිතුමා කියන්න පුළුවන් පොහොර නැති නිසා පොහොර මිල වැඩි වෙච්ච නිසා වැඩි වුණා කියලා කියන්න පුළුවන් එළවලු සහ මේ භෝග වර්ග පළතුරු හරි. නමුත් මාළු කියන එක රටේ තියෙන සම්පතක් නේ. ඒගොල්ලන්ගේ මහන්සිය සහ ඒගොල්ලන්ගේ ඉන්ධන ගාස්තුව එක්කම බලුවම මාළු නිකන් හම්බෙන්නේ මොදේ. නමුත් ඒ මාළු ගණන් වැඩි වෙනවා නම් මාළුත් ඇත්ත වශයෙන්ම දැන් අර මාළු නැති නිසා තමයි ගාණ වැඩි වෙලා තියෙන්නේ. අහුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් විශේෂම ගත්තොත් කිසිම සැලැස්මක් නැතුවනේ මේ රසායනික පොහොරෙන් කාබනිකයට ගිහින් අපි හරිම කැමති කාබනික පොහොරට. නමුත් ගොවීනුත් කැමති කාබනික පොහොරට. නමුත් ඒක අඩියෙන් අඩිය යන්න තිබුණේ. ඒ ගිය අධිවේගය ගිහිලා එකපාරටම හැප්පුණා. දැන් හැප්පිලා මොනවද කරන්න කියලා දඟලනවා. දැන් ඒ වෙනකොට මේ ප්‍රශ්නේ දැන් කාබනික පොහොර නෙවෙයි රසායනික පොහොර නිකන් ගන්නලා දුන්නත් දැන් අපිට තව කන්න දෙකක් මම හිතන විදිහට ඊටාම අසරණ තත්ත්වයටපත් වෙන්න ඉන්නවා. හැබැයි එක දෙයක් තියෙනවා චාමික මම කියන්න මම හිතන්නේ මෙතුමා කියයි මම දැන් ඊළඟට එන්නම් විශේෂයෙන්ම මේ කෘෂිකර්මයට වෙලා තියෙන ප්‍රශ්න උඩ දැන් අපිට මේ සත්ව පැත්තට කියන්නේ පශු පැත්තට යනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකත් පොහොරෙන් තමයි බලපාලා තියෙන්නේ අපේ සභාපතිතුමා. ඒකත් පොහොරෙන් බලපොරොත්තු වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කිව්වොත් රසායන පොහොර දැන් යූරියා යොදවලා තමයි ඒගොල්ලන් තනකොළ වවාගෙන මේ
කිරි ඒ කියන්නේ එළ කිරි කිරිකවයන්ට ගවයන්ට ආහාර රටාවට ගෙනිච්චේ. දැන් අද ගොම දාලා අර කපපු ගමන් ගොම දාපුවාම සභාපතිතුමා රිකිලේ අලුත් රිකිලේ එන්නෙත් නැහැ. ඒක එහෙම මෙරලා යනවා. එතකොට මේගොල්ලන්ට යන්න වෙලා තියෙනවා මේ වෙන ආහාර පැත්තෙන් පිට ගිහලා ගන්න. ඒවත් මිල බලනකොට ඒගොල්ලන්ට මම ඒක ඊළඟ අධීරියට මම කතා කරන්න. දැනට තියෙන තත්ත්වය උඩ ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ අපි කියනවා අපිට ස්වයං පෝෂිත වෙන්න පුළුවන් කියලා කිරි වලින් ඒක බොරුවක් කියන එක කියන්නේ සම්පූර්ණ බොරුවක්. සම්පූර්ණ බොරුව. පුළුවන්. මොකද දැන් පුළුවන්. හැබැයි මේ යන ක්‍රමේ බෑ. බෑ. මට ලැබිච්ච තොරතුරු මම ඊළඟ සැරේ දෙන්න සභාපතිතුමා චාමක 95ක් මේ වෙනකොට දීර කිරි සපයන අපේ සුළු ප්‍රමාණ සහ මහ ප්‍රමාණයේ ඉන්න ගොවීන් ඒගොල්ලන්ගේ වෘත්තීන් අයින් වෙන්න යනවා. සුළු ගොවියා හරිම භයානක තත්ත්වයක්. ඒක භයානක තත්ත්වයක්. ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද දැන් අපිට තිබිච්ච එකම පෝෂ්‍යදායක පැත්ත ගත්තොත් පොඩි කිරි ළමයින්ට පවා දෙන්න තිබුණ මේ කිරි එක අන්තිමට මේක මේ පිටි ගේන මොනවා හරි තවත් කුමන්ත්‍රණයක්ද මන් දන්නේ කිරි පිටි ගේන එකට. මොකද එහෙම තියෙනවනේ. ඒක දැන් දේශීය නිෂ්පාදනයන් තියෙනවා කිරි නිෂ්පාදනයන් තියෙනවා. දැන් ඒ අය කියන්නේ දැන් ඒ අයත් ගන්නේ ගොයින් ගන්න. ඔව්. ඒ අය ගන්නකොට මම දැක්කා දැන් අවුරුදු දෙකකට ඉස්සර 38000ක් වගේ 38000 39000ක් වගේ ලීටර් මාසිකව වගේ ගන්නවා කියලා දොයනවා කියලා. ඉතින් දැන් මේ මාතුන් කියන්නේ දැන් ඒකත් කරගන්න විදිහක් නැහැ කියලා. මොකද උන්ටත් කන්න ආහාර නැත්තම් අපිට වෙච්ච දේ තමයි සතාගෙත් බඩට වැදිලා තියෙන්නේ. සතාගේ පැත්තේ සුදත් මහත්තයා තව දෙයක් තියෙනවා සභාපතිතුමා. දැන් පැටවු දාන්න ඕනේ කිරි රෙන්ඩයි කිරි මේ ලබා ගන්නයි. දැන් වැඩේ තියෙන්නේ ඒ එළදෙනුන්ට හරියාකාර ආහාර ලැබුණ නැත්තම් ඒගොල්ලන්ට කොහොමද ඒ පැත්තට යන්න පුළුවන්? පැටව දාන්න ශක්තියක් තියනවාද? ඊට පස්සේ පැටව දැම්මත් ඒ ආහාර නැත්තම් කොහොමද එළදෙන කොහොමද කිරි එරෙන්න ක්‍රියාත්මක වෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා නිසුවත් මහත්තයා. හතර වෙනවා පැත්තක් ගැන අපේ ඍෂි මහත්තයා මතු කරන්නේ ඉතාමත්ම කතා කරන්න සහ තේරුම් ගන්න ඕන කාරණා. අපි දැක්කා මාධ්‍ය යම් ආකාරයකට වාර්තා කරලා තිනවා මේ ගැන මේ තුන භාගවන් වලට සම්බන්ධ මේ පෞර ප්‍රශ්න කොච්චර බලපානවද කියලා. ඒක මේ සත්ත්ව පාලනයේට නේ සත්ත්ව ආහාර වලට මොන ආකාරයෙන්ද බලපාන්නේ කියලා මෙතුමා ඒක මතු කරන අපි සංඛ්‍යාලයකට එක්ක ඊළඟ වටේදී කතා කරනවා. අනිවාර්යයෙන්. අරව ගණන් නම් ඒව ගේන්න බෑ නම් ඩොලර් නැත්තම් මේක හරි දිනු කරන්න බෑ. මේක අපේ කියනවනේ මේක උදම්මනනවා කියලා මේක කරන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් ඒ දැන් කියන ව්‍යාපාරිකයන්ට කරගන්න බෑ. මොකද ඒ ජීවිකාව නෙමෙයි ව්‍යාපාරයට රඳාපවතින්නේ කිරිගොවියා මත. එතකොට කිරිගොවියට කරගන්න බැරි නම් ඒ තත්ත්වයේ ඒ ව්‍යාපාරිකයන්ට ඒ කටයුතු කරගන්න හම්බ වෙන්නේ. ඉතින් එතකොට ඒ තත්ත්වය කොහොමද ඒ අය කරන්නේ? එතකොට එහෙනම් ඒ අයට මේව සපයන්න වෙනවා. කිරිගොවින්ගේ මේක ගන්න නම්. එතකොට මිලේ උච්චාවචනයක් ආයේ වෙනවා. ඒකත් පල්ලෙහාට දාලා කරන්න බෑ. ඉතින් මේක තාම 125 130 40 වගේ ඇදෙන්න පුළුවන් චාමක මහත්තයා. මේ හැම එකකම මිල ගන්න. ඊට පස්සේ එහෙම වුණොත් කොහොමද ජීවිත ගෙනියන්නේ? දැන් අර ඍෂි මහත්තයා කිව්වේ අපිට විතරක් නෙමෙයි. 69 ලක්ෂ විතරක් නෙමෙයි. අපේ සත්ව ප්‍රජාවත් ඉවරයි. ඒ වුණටත් කන්න නෑ. තව පොඩි දෙයක මම අවසන් කරන මේ වටේ දැන් මට ලැබුණ තොරතුරු නම් මේ 2022 දැන් අපි 2022 ගැනත් කතා කරනවානේ. 2022 පළවෙනි කාර්තුව දෙවෙනි කාර්තුව වෙනකොට අපිට භයානක ආහාර හිඟයක් සහ අපිට ලොකු ගැටලුවක් එන්න යනවා කියනක කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න විද්‍යුතුන් අපිට දැනුවත් කරා. ඒක විශේෂයෙන්ම කියන්න කියලා තියෙනවා. ඒ වගේ තත්වයකට යනවා දැන් මේ කන්න දැන් අත් වශයෙන්ම තුමා කියයි අපේ අශෝක සේනරත්න අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිතුමා කියයි කොහොමද වාහල් කඩ කියන්නේ පදවිය කියන්නේ පිටරට සහල් යවපු ඉතිහාසයක් තියෙන ප්‍රදේශයකින් ඇවිල්ලා ඉන්නේ මොනතරම් අද වී ගොවිතැන් සහ අපේ අනිත් භෝග වගාවලට හානියක් වෙලා තියෙනවද කියන එකයි ඊළඟ කන්න අපි අසාර්ථක වෙලා ඉන්නේ. අපි පැහැදිලි කරගමු අපේ අශෝක සේනරත්න මහත්මයාට මාධ්‍යවේදී භූමිකාව ගැන අපි දන්නවනේ මේ කෘෂි කර්මයට සම්බන්ධ මොකද්ද ඒ කතාව ඒක තමයි. සමහරවිට මෙහෙමයි. දැන් විශේෂයෙන්ම අපේ ගරු සභාපතිතුමාට මම විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. මම ලේක අවසායතනයේ බැඳෙනකොට අපි තරුණිය වශයෙන් තරුණ පුවත්පත් කලාවේදී වශයෙන් අපි පරිශීලනය කරේ අපේ ගරු සභාපතිතුමාගේ පියාණන්. එතුමා කතුවරයෙක් අපේ. එතුමාගේ කතුවරයෙක් තමයි අපි පරිශීලනය කරේ. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ පුත්‍රාත්මය තමයි මේ සභාපති ධූරය හොබවන්නේ. අපට ඒක ලොකු ගෞරවයක්. මම එතුමාගේ කතුවරයෙක් පරිශීලනය කරලා තියෙනවා. තරුණ පුවත්පත් කලාවේදී වශයෙන්. එතකොට ඒ වාගේ පරපුරකින් එන
ශ්‍රේෂ්ඨ මෙතුමා. එතකොට හැමදාම TNL ආයතනය රටේ දුර්භික්ෂයක් ඇති වුණාද, ව්‍යසනයක් ඇති වුණාද මුලින්ම ඒ ව්‍යසනය පිළිබඳ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ සෝසුසුම් දුක් කඳුළු ගැන කියන්නේ මේ TNL ආයතනය. එතකොට මාධ්‍ය විදිහට වශයෙන් අපි හැම වෙලාවෙම ගරු කරන මේ TNL ආයතනය කියන්නේ ජනතාවගේ ආයතනයක්. එහෙමනම් අපි මේ TNL ආයතනයට ගරු කරන්න ඕනේ. මේක තවත් මේ අලුත් නව වසරේ 2022 වසරේ තවත් මේ TNL ආයතනය බැබලෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන් මම මගේ භූමිකාවට පෙළඹෙනවා. විශේෂයෙන්ම සාමික මහත්මයා අපේ ගරු සභාපතිතුමනි අද පාලකයන්ට අමතක වෙලා තියෙනවා මේ රට කෘෂිකාර්මික රටක් කියලා. මම උදාහරණයක් කියන්නේ ඉතින් මම පටන් ගන්න එක යන්න ඕනේ එතෙන්ද විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ තමා ලංකාවේ මුල්ම වැව හැදුනේ පණ්ඩුකාභය රජු. බසවක් කුළුම නැත්නම් අබේවාපී කියලා කියන්නේ. එතකොට ඒ බසවක් කුළුම හැදුනෙන් පස්සේ තමයි අපේ වාරි කර්මාන්තය පටන් ගත්තේ. මුලින්ම වැවක් හැදුනා මම ඒක කිව්වොත් සමහර විද්වත්තු කියන්නේ ඊට ඉස්සෙල්ලා වැවක් හැදුනායි කියලා. අනුරාධ කියලා කුමාරයෙක් අනුරාධපුරයට දකුණු දෙසින් වැවක් හදලා තියෙන මුල්ම වැව. ඒ කියන්නේ පණ්ඩුකාභය රජුරුවන්ට ඉස්සරලා. එහෙමයි මා වාසයේ සඳහන් වෙන්නේ. එතකොට මේ පණ්ඩුකාභය මහරජතුමාගෙන් පටන් ගත්තන් පස්සේ මේ වාරි කර්මාන්තයේ දිගටම ආවා. එතකොට අපේ මුතු මිත්තු මේ අපේ ගංගා හරස් කරලා ඇලදොලවල් හරස් කරලා වැව්වමුණු බඳලා ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඒ විශේෂයෙන් මම හොඳ කතාවක් කියන්නම් ගරු සභාපතිතුමා ඔබතුමා උගතෙක් ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමා අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහොත ඩිසි මහත්මයා මේ කතාව අහගන්න දැන් විශේෂයෙන්ම විජය රජුරුව ආවනේ විජය ඇතුළු 700ක් ලංකාවට එනකොට කුවේණි හිටියනේ. කුවේණි කියන්නේ කුවන්න කියන්නේ බොහොම කෙසඟ ශරීරයක් තිබුණු කෙනෙක්. එතකොට මේ බොහොම සෝභා පන්න සිරුරක් තිබුණේ. එතකොට මේ විජය කියන තරුණයා මේ මෑට සිද්ධාන්ත. එතකොට සිද්ධාන්තලා මේ අය ජීවග්‍රහයෙන් අල්ලාගත්තා. නමුත් ඉතිහාසකාරයෝ කියනවා මේ 700ට විජය කුවේණි කණ්ඩ දුන්නේ විජය ඇතුළු පිරිස ගෙනාපු නැව්වලින් ගෙනාපු සහල් කියලා. ඒක එහෙම නෙවෙයි 700කට සහල් ගේන්න බෑ මේ අයට. මාස 7ක් 8ක් කන්න දීලා තියෙනවා. මේක එතකොටත් යස ගෝත්‍රිකෝ හිටියේ. විජය කියන්නේ යස ගෝත්‍රික කාන්තාව. යස ගෝත්‍රිකෝ. එතකොට මේ යස ගෝත්‍රිකෝ වැව් බදින්න මහා නිපුණත්වයක් තිබුණු මහා දැනුවත්කමක් තිබුණු අය ගොවිතැනට. එතකොට මේ යස ගෝත්‍රිකෝ සහල් වගා කරලා තිබුණා. සහල් වගා කරලා කුවේණි ඒ කියන්නේ යස ගෝත්‍රිකෝ වගා කරපු සහල් වලින් තමයි අර විජය ඇතුළු 700ට කණ්ඩ දුන්නේ. ඒක බොහෝ ඉතිහාසකාරයෝ කතා කරුවෝ මේක අමතක කරලා තියෙනවා. ඒකට දොස් කියන්න බෑ. නමුත් මේක මම පුරාවිද්‍යාව කරපු කෙනෙක්. මගේ ගුරුවරයා තමයි ආචාර්ය සද්දාමගල කරුණාරත්න මැතිතුමා. එතකොට මේ පිළිබඳව අපි විශ්ලේෂණය කරනකොට අපිට අපේ අතීතය අමතක කරන්න හොඳ නැහැ. ඒක නම් උතෝ කියන්නේ බොහොම ඓතිහාසිකව මේ කෘෂිකාර්මික රටක් කියන කෘෂිකාර්මික රටක්. එතකොට බොහොම පැහැදිලිව පෙන්눔 කරපු රටක් කියන්නේ. ඒක උතුමා කියන්නේ ඒ අවබෝධය කියන වර්තමානයේ පාලකයන් හෝ තීරකයන් නැහැ කියන එක. අල්ප මාත්‍රකවත් දැනුමක් නැහැ. මම ඔබතුමාට කියන්නම්. දැන් විශේෂයෙන්ම දැන් බලන්න මේ පදවි කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්. ඒකත් කුවේණිත් එහෙනම් වගා කරන්නේ නැත්නම් රසායනික නෙමෙයිනේ කාබනික වෙන්නේ නැතිනේ. ඉතින් ඒකනේ මේ අයිත් මේ කරන්න හදන්නේ එහෙම කවුරු හිතුවා. ඒකට මම උත්තරයක් දෙන්න. මමත් ගොවි මගේ පියා ගොවි කවුරුේ ගහපු ගොවි. ගරු සභාපතිතුමා අපේ පියා මීගොන්ගේ සීසානකට මමත් පොඩි උදැල්ලක් කරගෙන වෙලේ කොටනවා. එතකොට එහෙම වෙලා තමයි මම ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මගේ අධ්‍යාපන කටයුතු කරේ පුවත්පත් කලාවේදී කුණේ අපේ රටේ වැඩ කරේ. එතකොට මෙතන දෙයක් තියෙනවා. අර ඔබතුමා කිව්වා කුවේණි මේ අයින්ද්‍රිය ගොවිතැන කරේ කියලා. මම කියන්නේ ඒ කතාව. මේ රටේ চিරාත් කාලයක් තිස්සේ තිබුණේ මේ පරිසරයට අනුගත වෙච්ච ගොවිතැන. ඒ කියන්නේ අපට ආවේනික වෙච්ච වී වර්ග තිබුණා. බුරුංගා කායන් රත්වැල් මේ එතනින් ගියාම මේ බර්තවාලු කුරුළු තුඩ ඒ වගේ මට තව මතක නැහැ මම හිතන්නේ වී වර්ග 40ක් 50ක් විතර තිබුණා. අපේ දේශීය වී වර්ග. මේ වී වර්ග අපි පැරණි නිෂ්පාදනය කරලා තිබුණේ මේවා පොළවේ තියෙන රස ඕජය අරගෙන හැදෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් අපට වෙලා තියෙන වැඩේ තමයි 70න් පස්සේ අපි මේ බැංකොක් වලින්
නිෂ්පාදනය කරපු හයිබ්‍රිඩ් කරපු බීජ තමයි අපිට දැන් ඒවලා තියෙන්නේ. මේවට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් මේ සංඝටක අවශ්‍යයි. නයිට්‍රජන් එකෙන් කරන්නේ ගහ හදලා ගහට ආහාර නිෂ්පාදනය කරලා හොඳ කරලා ගන්න අපිට නයිට්‍රජන් අවශ්‍යයි. දැන් මිනිස්සු කියනවා නයිට්‍රජන් වල කියන්නේ යූරියා කියලා. එතකොට අද යූරියා නැති වෙලා තියෙනවා. එතකොට මුල්ම කාලේදී මම උදාහරණයක් කියන්නේ 70 දශකයේ මට මතකයි මම ඉස්කෝලේ යන පාසල් ශිෂ්‍යෙක් වශයෙන් බලෙන් දුන්නා පොහොර අපේ තාත්තලාට. අපේ ගොවියන්ට දුන්නා. අර පොහොර මිටි තිබුණේ මිටියක් උස්සන්න අපේ තාත්තලා ලම් වෙන්නේ නැහැ වට බයයි. ඒ කියන්නේ බලෙන් දුන්නේ මේවා. වෙන බහුජාතික සමාගම් වලින්. ඒ කියන්නේ මේකට රාජ්‍යයන් වලින් දුන්නේ. මේ අපේ අපේ මේ භූමිය නැති කරන්න මේක. අපේ අන්තිය ගොවිතැන් නැති කරන්න. ඊට පස්සේ මේවා බලෙන් දුන්නා නිකන් දුන්නේ. නොමිලේ. පස්සේ මිනිස්සු පොහොර ගහුවා. ගහලා දැන් අර පැලයක් හැදෙන්න ඕන සංඝටක තියෙන පොළවේ. එතකොට මේ යූරියා එතකොට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේ පොටෑසියම් වලයි ෆොස්ෆරස් වලයි නයිට්‍රජන් වලයි තියෙන අර අයින්ඩිය ගතිය සම්පූර්ණයෙන් නැති කරලා ගන්නවා. පස්සේ ඉන්න ගැඩවිලා නැති වෙනවා. වෙල්කක් කුට්ට නැති වෙනවා. අද අපි ශේෂ්ඨයක් බැලුවොත් ගරු සභාපතිතුමනි කුඹරක ගැඩවිල්ලක් දැක් ගන්න නැහැ. දැන් ඕක තමයි කියන්නේ රජෙමුත් ඒක. නෑ රජ මම මෙතෙන් දෙන්න. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම බරුවක් කරේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට කිව්වා පොහොර සානාධාරයේ 100% නොමිලේ දෙනවා කියලා. නොමිලේ දෙනවා කියලා තමයි මේ ඡන්දේ ගත්තේ. උදුරාගත්ත ඡන්දේ. මේක ප්‍රෝඩාවක් කරේ. එහෙම කරලා දැන් පොහොර සානාධාරයේ 100% කපලා ආණ්ඩුව කියනවා අපි දැන් මේ අයින්දිය ගොවිතැනට යන්න ඕනේ කියලා. මේක මේ දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලීනව වැඩ පිළිවෙල. අපිට යන්න තව මම හිතන දශක ගාණක් යනවා මේකට. ඒ කියන්නේ පියවරෙන් පියවර අපි මේකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ බීජවල ඉඳන්ම රසායනික පොහොර තමයි දැන් මේක හැදගහිලා තියෙන්නේ. දැන් ඒක පොහොර විතරක් අයින් කරා කියලා මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක කියන්නේ. මහේලුප්පල්ලම් පරීක්ෂණ ආයතනෙ තිබුණා. මහේලුප්පල්ලම් පරීක්ෂණ ආයතන මොන පරීක්ෂණ දැන් කරන්නේ? ඕකේ හොඳ බීජ හැදුවා. එතකොට මේ බඩේරුක බීජ හැදුවා, මිරිස් බීජ හැදුවා, MI2 MI1 තායි කොම්පොසිට් කියලා බඩේරුක වර්ගයක් හැදුවා. ඒක කරලා මං හිතන්නේ අඩිය කමාරක් විතර වගේ. අද ඒවා නේ. අද බහුජාත සමාගම් වලින් ගන්න පොහොර තමයි අපිට තියෙන්නේ. මේ බීජ වර්ග. ඒ වගේ බීජ වර්ග මේ පාර ගත්ත බීජ වර්ග ලබන වර්ෂයේ පැහැදෙන්නේ නැහැ. හොඳයි. හොඳයි අපි තවදුරටත් කතා කරමු. ඒ කියන්නේ දැන් මෙතනින් පැහැදිලි වෙන්නේ සභාපතිතුමා අධ්‍යක්ෂතුමනි ඉතින් අරක විතරක් වෙනස් කළ මේ වැඩේ බේර ගන්න. හැබැයි ඉතින් මේ අලුත් නේ අපේම හැබැයි අපිට මේ බීජ පරීක්ෂණ ආයතන තියෙන ඒවනුත් නේ අලුත් බීජ මේ ඔක්කොම හැබැයි රසායනික පොහොර වලට ගැලපෙන විදිහටම හැදලා තියෙනවා. මෙතුමා එක තර්කයක් ගොඩනගනවා හැබැයි මේ සහාධාර කපන්න. එවනේ ඔබතුමා සඳහන් කරන්නේ පොහොර සහාධාර කරන්න කරපු කුමන්ත්‍රණය කියලා. ඒක උඩ ඒක පිළිගන්න පුළුවන්. ඒ වගේම දැන් කියනවානේ කාබනික පොහොර පාවිච්චි කරොත් දෙනවා. ඔව්. අර 12500 දෙනවනේ කාබනික පොහොර වලට හෙක්ටර් දුන්නේ නැහැ. ඒක දුන්නේ. මමත් ගොවියේ රුපියල් 3000 අක්කරයකට දුන්නේ. රුපියල් 3000. 3000 දුන්නේ. හෙක්ටර් එකකට දෙනවා හෙක්ටර් දෙකකට. අක්කරයකට රුපියල් 3000යි. 3000ක් දාලා තිබුණා. ඉතින් 3000 මේ පොහොර මිටියක්වත් ගන්න බෑ. දැන් පොහොර තියෙනවා හොර පොහොර 12000යි 15000යි. ඒත් කාබනික පොහොර යොදනවා පමණයි. එතකොට අර පොහොර ගන්න බෑ රසායනික පොහොර ගන්න බෑ එතන. ඒක වංචාවක් නෙවෙයි. අවසානයේ මේ වර්තමාන තියෙන ප්‍රශ්නෙට මේ කිසි දෙයක් උත්තර නෙමෙයි. ඊට පස්සේ කියනවා රසායනික පොහොර පිටින් ගෙන්නන්න පුළුවන් කියලා. කවුද ගෙන්නන්නේ ඩොලර් නැතුව? දැන් මේ කම්පැනි වලට ගෙන්න ගන්න බැරුව ඉන්න ඩොලර් එක නැහැ. ඉතින් ඒකත් බොරුවක් නේ කරන්නේ. මේකේ කියනවා කාබනික පොහොර දාන්න කියනවා. ඊට පස්සේ කියනවා අපි ඔන්න පෞද්ගලික අංශයට බාර දුන්නා. පොහොර ගෙනෙන්නේ. කොහොමද ඒගොල්ලෝ පොහොර ගෙනෙන්නේ? නැණුම් කරන්නේ කොහොමද? ඒගොල්ලෝ ඩොලර් නැහැනේ ගේන්නේ. එතකොට ඒගොල්ලෝ එතන හිර වෙලා. දැන් මෙතන මෙතුමා කියනවා නිකන් දෙනවා කියපකට දැන් කියනවා දෙන්න. හැබැයි කාබනික පොහොර පාවිච්චි කරන්න. දැන් ওই වගේ තත්ත්වෙන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතුමා දන්නවත් ඇති අර දියර නයිට්‍රජන් පොහොර එකෙන් අර බල්ලෝ කනවා කියලා දැන් ඔය ඕගාලා ටීවී වල පෙන්නන එක මෙතුමන්ලා හරියාකාරව දන්නවා ඇති අපිට කතාව ඇත්තද? ඇත්ත මම දැන් දියර නයිට්‍රජන් පොහොර දුන්නානේ. දියර පොහොර බෝතල් වල දුන්නේ. මේක අරගෙන ගිහිල්ලා දැන් ගෙදර තියලා තියෙනකොට මේක බෝතලේ මෙහෙම කෙලින් තියෙන බෝතලේ මේක ඇද වෙනා මෙහෙම ඇමිලා යනවා. මේක පුපුරන්න පටන් ගන්නවා. දැන් මට හම්බෙච්ච වෙනවා මම අල්ල විසි කරා මේක. දැන් කියන්නේ මට මගේ ජීවිතේ රැක ගන්න එපා. මගේ දරුවන්ගේ මතකනේ උදාහරණ කියලා හිසි කරන්නත් එපා. ඒක රාජ්‍ය දේපල. රාජ්‍ය දේපල කියන්නේ ජීවිතේ නැති කරන්නේ. දන්නේ නැහැ. ජීවිතේ නැති කරන්නේ පුපුරන්නනේ ගෙදර. ඔව්. ගෙදර පුපුරපම අසුචි එකද. දැන් කීප දෙනෙක් පුපුරලා මම ගියා බලන්න. ඒක දැන් මිනිස්සු ඔක්කොම විසි කරා. ඒක අනිත් එක ගැහුවන් පස්සේ ගෝයන් කහම කහපාට මෙන්න මේ වගේ කහපාට වෙනා මිසක් කොළ පාටක් වෙන්නේම නැහැ. කිසිම ගොවියෙක් ගහන්නේ නැහැ දැන් ඒක. මේක අමුරික බොරුවක් කරේ. මම මොන ජරාවක් ගෙනල්ලද දන්නේ නැහැ. ප්‍රමිතිකරණය කරා කියලා කියනවා.
දැන් සුදාත් මහත්තයා මේ ප්‍රවෘත්තිකරණය කරනවා කිව්වට දැන් නයිට්‍රජන් පොහොර තියෙනවා නයිට්‍රජන් තියෙන සාකයක් කොළපාට වෙන්න බෑ. මේකේ නයිට්‍රජන් නේ මොන සංකටක මේකේ තියෙනවද මන් දන්නේ. මේක හැබැයි මෙහෙමයි. මේක ගහපුවම බල්ලෝ කවදාවත් ගොයන් වලට ගියේ නෑනේ. බල්ලොත් ගිහිලා ගොයන් කනවා. බල්ල පිටුරු ගන්නෑ කියලා බල්ලා පිටු කන්නේ කියලා බල්ලා ගොයන් කනවා. පිටුරු වෙනස් කරන්න පුදුම දෙයක්. බල්ලෝ ගියේ නෑ වගාවකට මේක සාමාන්‍ය බුද්ධ භෝගයක් කියලා මේ ගොතෙන්ට කියන්නේ. දෙවියන්ට යදලා බුදු පියාණන් වහන්සේට මේ කිරියාහාර පූජා කරනවා කියලා තමයි අපි ගොවියෝ බාර වෙන්නේ. බාරහාර වෙලා තමයි ගොවිතැන කරන්නේ. බල්ලෙකුට එන්නේ දෙන්නේ පැත්ත පොඩාද. අද බල්ලක් ගිහිල්ලා ගොයන් කරනවා. ඒක බොහොම අවාසනාවන්තයි මේ පුදුම රටක් මේ රට. ඊප ප්‍රාදේශ සභාවකන කොහෙද මන් දන්නේ පෝර කෑන්නයක් මේ ලියර පෝර කෑන්නයක් ගෙනල්ලා මේ පොඩ්ඩක් දානවා බින්දුවක්. ඔව් බල්ලලු කරනවා. පෙන්නන්න. දැන් එතන සභාව කරන්න බැරි වෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ගඳ ගන්නවා. ඒ වගේ තත්ත්වයක් උදා වෙනවා සභාපතිතුමනි දැන් වර්තමාන තත්ත්වය ඕකනේ. හැබැයි දැන් මේ රටක ඔහොම වෙන්න බෑනේ ඉතින් නේ. දැන් මොකක් හරි අත්හදා බැලීමක් හෝ ක්‍රමයක් තියෙනකොට දන්න කියන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන නේ නිලධාරීන් ඉන්නවා මේ ක්ෂේත්‍රේ පිටුමත් දැනුවත් අත්දැකීම් තියෙන ගොවින් ඉන්නවා. අනිත් පැත්තේ ඉගෙනගත්තු මිනිස්සු ටිකක් ඉන්නවා නිලධාරීන්. ඉතින් ඔක්කොම ඉද්දි තමයි මේ වැඩේ තාමත් වෙන්නේ. ඇයි එහෙම රටකට වෙන්නේ ඉතින්? ඒ ගෑස් පුපුරන්නේ කොහොමද? නිලධාරීන් මට හිනාගේ ඒකයි සභාවතුමා කියනවා වගේ මේතුමා කියනවා අරක නයිට්‍රජන් දියර පොර එක ජීවිතේ බේරගන්න එක විශ්කල්ලා දැම්ම ඒක පුපුරනවා කියලා. ඒක පුපුරනකොට අරකට පිපුරොත් ඉතින් ඔක්කොම හරි. කවුද කරන්නේ ඒක? සම්පූර්ණ බොරුවනේ. ඉතින් මේ තේරෙන කියන මිනිස්සු කියන දේවල් අහන්නේ නැද්ද? එක්ක මේගොල්ලෝ තේරෙන මිනිස්සු ඉන්නවද? ඒකත් ප්‍රශ්නයක්. ඒකත් ප්‍රශ්නයක්. දැන් සභාපතිතුමනි දැන් වෙනදා ඔබතුමා දන්නවා ඇති ඔබතුමා සංචාරය යනකොට කුඹුරු අයවල් බොහොම හරිම කොළම පාරය බලන්නේ. දැන් මේවා නිකන් අර මේ සමහර ওই තරුණ ළමයි ඉන්නේ අර මේ නිකන් මේ ගිනි පාට කරලා කොණ්ඩි. අන්න ඒ වගේ. අන්න ඒ වගේ තියෙන්නේ. ඉතින් හරි දුකයි මේ අනිත් එක දැන් අපි කුඹුරු වගා කරලා ගිය කන්නේ හොඳ අවසන්යක් ගත්තා. එතකොට මේ පාර ගොයන් දැන් මාස එකමාරයි. මෙන්න මේ උසරේ ගොයන්. නියරෙන් උඩට නැහැ. ඒවා කහ ගැහිලා කරකසක වෙලා නිකන් එහෙම්මම නිකන් ගොයන් හැදෙන්නේ නැහැ. මේවට අවශ්‍ය සංඝටක නැහැ. ඊළඟ කිව්වනේ ඇවිල්ලා දැන් එක වෛද්‍යවරු එක විද්වතුන් නේ වියත් මගේ ওই කට්ටියක හිටියානේ. කාබනිකෙන් හොඳට කරන්න පුළුවන් නේ. ඊට පස්සේ අපිට පෙන්වන්න ටීවී වල සෑහෙන පරදාවක් තියෙනවා. දැන් බලන්න පුළුවන් ගිහිල්ලා. ඒක මගේ කුඹුර ළඟම මම කරන කුඹුර ළඟම තව තරුණයෙක් හිටියා. කුකුල් පොහොරම මිටි 38 දැම්මා. දැන් ගිහිල්ලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ආයේ කහ පාට ගොයා. ඊපස්සේ මට කියනවා මේ මාමේ හරි වැඩේ තමයි දැන් මේ පොහොර දැම්මා මේවා මේ කොළපාට වෙන්නේ නැහැ නේ. මං කිව්වා ඉතින් ඒක කියන්නේ බලධාරීන් කිව්වේ මම ගහන්න කියලා. දවේ හිටපු ලේකම් ප්‍රෝග්‍රෙස්කර්ම මම දැන් තමයි අහන්නේ මම දෙන 100%ක් කාබනික කිවිනේ දෙකද දුන්නද? අන්තිම එක්කන අතරත් වෙන මාරුණා නේද? එතුමා කියනවා ඉතින් පර්චේස් භාගයකට වගේ නම් පුළුවන් 100%ක්. අනිත් එක කාබනික. අනිත් මේ නිලධාරියා පර්චේස් භාගය. ඔව් පර්චේස් භාගය. මේ රට කරන මේක කරන්න බැහැලු. ඒකට පෝරාත් මදිලු ගොමත් මදිලු ගසුත් මදිලු මොකද කතා ගොඩක්. එතකොට මේ විනිය වේලවල දානවා. ඒතර තව එක්කෙනෙක් කියනවා. මම අයින් කරලා ඊළඟ දවසේ කිව්වේ. එක්කෙනා වැඩියෙන් කන්න කියනවා නිකන් අඩු කරලා කන්න කියනවා දෙවේලක් කන්න කියන මිනිස්සුත් ආවනේ එතකොට. ඒක අන්දත් යන්න උනාට සමහර කට්ටියට නේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. හැබැයි ඔක බලා ගන්න පුළුවන් චාමිකවත් අපි ටිකක් පොඩි අර තියනට බොහොම ටිකක් සැහැල්ලුවෙන් කතා කරාට මං හිතන මෙතුමාට ඒක හිත වේදනාවක් තියෙනවා මට පේනවා දැක්කම කතා කරන විදිහට අපිට පේනවා හිත වේදනාව කොහොමද කියලා. නෑ අනිත් එක මොකද මේ පලාතෙන් ඇවිල්ලා තියෙන්නේ බිමත් එක්ක සටන් කරන කෙනෙක්නේ. එතකොට ඒ වගේ ගොවියෙකුට ඒ කියන්නේ කලාවේදියෙක් ඒ වගේම මොකද්ද ජනමාධ්‍යවේදියෙක් මේ මාධ්‍යවේදියෙක් ඒ ඔක්කොමත් එක්ක තියාගෙන ඒකත් එක්ක මේකත් එක්කත් වසත් එක්ක ආරම්භ කරන තැනත් එක්ක මෙතුමා. ඉතින් බලන්න මෙතුමාට තියෙන වේදනාව දැන් මොකද්ද කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේමයි. දැන් විශේෂයෙන්ම දැන් මේ කාලේ වෙනකොට දැන් ලංකාවේ යලමහ කියලා දෙකක් නේ තියෙන්නේ. එතකොට මුල්ම ප්‍රධානම කන්න තමයි මහා කන්නේ. මහා කන්නේ මෝසම් වැසි ආරම්භනේ ඉසාන දෙකේ. ඉසාන මෝසම් වැසියෙන් තමයි සැප්තැම්බර් මැද හරියදී වැස්සම් වෙන ඔක්තෝබර් කාලේ වෙනකොට වගා කරනවා. එතකොට මේ පරිණි ගොවි හරියට ඔක්තෝබර් මාසයේ වෙනකොට බිජුව කරනවා. දැන් එතකොට මෙහෙම ඒ කාලානුරූපී තමයි ඒගොල්ලන් කරේ. එතකොට දැන් වෙලා තියෙන්නේ දැන් මේ පොහොර ගහලා දැන් මෙයා කරලා දැන් මේකට පොහොර අවශ්‍යයි ඉල්ලනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් අරක්කු බොරු මිනිහෙක් ඉන්නවනේ. ඒ මිනිහා දැන් ජීවිත කාලෙම අරක්කු බොනවා. බීලා බොන්න එපා කිව්වට අහන්නේ මියා කොහොම හරි බොනවා. හොරෙන් හරි බොනවා. ඒ වගේ තමයි මේ ගෝයන් ගස් වලටත් වෙලා තියෙන්නේ. ගෝයන් ගහ හැදෙන්නේ
එතකොට ගෝයන් ගහට අවශ්‍ය සංඝටක ලැබෙන්නේ නැහැ. ගෝයන් ගහ හැදෙන්නේ. එතකොට මේ අපි මේක මේ විහිළුවක් නෙවෙයි. මේක ජාතික කාර්යයක් අපි. අපි මාධ්‍යවේදීන් වශයෙන් අපි මේ රටේ පුරවැසියෝ වශයෙන් සභාපතිතුමා මේ රටට අප්‍රේල් මැයි මාසේ ලොකු ආහාර හේනියක් එනවා කියලා අපි නෙවෙයි කියන්නේ. කුසි විශේෂඥයෝ අනතුරුව ගමනවා. දැන් මේ ක්‍රමයේ නිසා මේ පාර අස්වැන්නේ 30-35 අතර අඩු වෙනවා කියලා මෙයාට අනතුරුව ගමනවා. එතකොට විශාල අස්වැන්නේ අඩු වෙනවා කියලා. එහෙමනම් මේ කොහොමද මේක පියවන්නේ? එහෙමනම් මෙයාට ගේන්න වෙනවා බුරුමෙන් හාල් ගේන්න වෙනවා, ඉන්දියාවෙන් ගේන්න වෙනවා, පාකිස්තානෙන් ගේන්න වෙනවා. මම කියන්නේ ඉන්දියාවෙන් පාකිස්තානෙන් එතකොට මේ මියන්මාරෙන් ගේන හාල් වලට මේ අය කොම්පෝස්ට් දාලා හදන්නේ. මම ඉන්දියාවේ ගියා දාන්නේ මම ඔය ශේතචාරිකාවක් ගියා මේ හොඳට ඒක 100% පොහොර සනාදාර දෙනවා. ඉන්දියානු ගොවියට. මේ පොහොර ගහනවා. එතකොට මේ පොහොර ගහපුවා තමයි මෙහෙට දෙන්නේ. එතකොට මෙයාට කියන්න බෑ මේක මහා ප්‍රෝඩාවක් කරන්නේ. මේ අය මේ කොමිස් බලාගෙන මේක කරන්නේ. දැන් සාමි මට මෙහෙමනේ. හාල් මෙට්‍රික් ටන් කෝටි ලස්ස 50ක් විතර ගේනකොට රුපියලක් විතර ගත්තොත් කොච්චරද? මේකයි මේ බලාගෙන මේ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට හෙන ගැහුවත් තව කතාවක් තියෙනවා. පොහොර නැති හින්දා අද අහිංසක ගොවියෝ යනවා පොල් පොහොර ගන්න. පොල් පොහොර කාර්යයක් ඇවිල්ලා ලොරියක් අරගෙන පොල් පොහොර ගෙනල්ලා. දැන් ගරු සභාපතිතුමනි පොල් පොහොර කියලා කියන්නේ පොල් කියන්නේ තාල වර්ගයේ ගහ. මේක දීර්ඝ කාලීන භෝගයක්. පොල් මේ ගෝයන් ගහ කියන්නේ තෘණ වර්ගයේ ගහ. ඒක තෘණ වර්ගයේ ගහට ගහන අර දීර්ඝ කාලීනව මේ තාල වර්ගයේ ගහට ගහන පොහොරයි තෘණ වර්ගයේ ගහට ගහන පොහොර වෙනස් වෙන්න ඕනේ. මේක මේ කෙටි කාලීනව අද ගන්න එකත් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම්. අරකී මේ දැන් පොල් පොහොර ගහලා දෙන මිනිස්සු රුපියල් 5000 දීලා අරගෙන. අනේ එහෙමම යන අහිංසක මොකක් හරි කමන්නේ ගහලා කොහොමද වැඩි බේර ගන්න හදන්නේ. ඔව් තියෙන වේදනාවට. සෝතුන් දැන් අර ඔබතුමාත් මතු කරේ ගෑස් ප්‍රශ්නේ දැන් පොහොර කතාව ඒ වගේම ප්‍රශ්නයක් තමයි අතලත් තියෙන්නේ. අදටත් උත්තරයක් නැති ප්‍රශ්නයක් බවට ඒකපත් වෙලා තියෙනවා. කොමිෂන් පත් කරා, කමිටු පත් කරා, ඒ වුණත් එක කතා කිව්වා. හැබැයි ඒවටත් අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙනත් නැහැ. මිනිස්සුක මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්ද ඇත්තටම? මේක කොච්චර දුරට අපි ඉවසන්න ඕනද තව ඉතින්? දැන් මිනිස්සු ඔක්කොම ඉවෙච්චාම ඒගොල්ලන්ට ඡන්ද දාන්නත් කවුරුත් නැහැ. නෑ ඒක බාහනක දෙයක්. ඒක අන්තිමට කට බේර ගන්න අවසන් අවස්ථාව උදා වෙයි. ඔක්කොම ගහලා දැම්මම ඉවරයි. දැන් ටැක්සි ළමයින්ට මීටර හයි කරන්න ඕනේ පාර්සෙන් දෙන්න. ඒක නම් කමක් නැහැ කියමු. මේ වගේම ටැක්සි. ඔව් ටැක්සි. ඒක ඉස්සරත් කොහොම කිව්වා හැබැයි. ඔව්. ඒක දිල කල්වකම දුන්නා. මේක දීලා තියෙන පාර්සෙන්. ඔව් තමයි. ඉතින් ටික දවසකින් ඉතින් හාල් නැමේ ලයිටුත් නැහැ. විදුලි බලයක් නැහැ. ඒක මොන වෙනවද කියලා දන්නේ නැහැ. ඉන්දියාත් ඇතුලේ පාර හිටගන්නේ. අනේක. ඉතින් මේ යන ටික බලා ගන්න ඕනේ. බලලා මොකක් හරි යම් දෙයක් කරන්න බෑනේ ඒක. ඒක මේ හැමදේම බදාගෙන කරන්න ගියොත් වැඩේ ඉවරයි. අනේකයි. අදක්ෂවනේ මෙතුමා ලොකු කතාවක් කියනවා. මේතුමා කියපු කතාවේ සභාපතිතුමාටයි කියපු දෙකකට ඇතුල් කරලා මම කතාවක් කියන්න චාමික මහත්මයා. දැන් ඔය හෝටල් තියෙනවනේ. එයා මට කතා කරලා කිව්වා ප්‍රශ්න දෙකක් ඒගොල්ලන්ට තියෙනවා. හෝටල් ලොකු හෝටල් වල ප්‍රශ්නයක් නැහැ. ගෑස් ටික ඒගොල්ලෝ කොහොම හරි අනුම් කරගෙන ගේනවා. පොඩි මිනිස්සයා ඉන්දියා පහදන එක්කෙනා ආපහදන එක්කෙනා ඔය හවසට යම් කිසි කඩේ අප්පම් කරන කට්ටියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගෑස් එක නැහැ. කොහෙන්ද ගන්න කියලා බලන්න. දර හොයාගන්න විදියක් නැහැ කොළඹ අවටන. එතකොට ඉලෙක්ට්‍රික් oven කියන එක පාවිච්චි කරනවා සමහර කට්ටිය. එතකොට ඒකෙන් යනවා ආයි විදුලිය යනවා. විදුලි ගාස්තු. ඒට එකතු වෙනවා ඒක. අනිත් පැත්තෙන් ගත්තොත් දැන් ඔය ඒ කාලේ තිබ්බ එක එක අමුතු විදියට හදලා 10 යකුඩු වලින් කරන්න පුළුවන් ඔය එක එක ක්ලිප්. දැන් 12000 11000 10000 ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා. භූමි තෙල් වලට පොලිමක් හැදිලා. ඒ ඔක්කොම තියෙන ඔය කියමු. මම කියන්නාවේ එයාගේ තියෙන ව්‍යාපාරය දැන් කඩා වැටලා. ඒගොල්ලන්ට එන් එහාට කරගන්න යන ඔය කඩයක්පන් ඔය සුළුවෙන් ව්‍යාපාරණ කරන අයට ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ වගේම මධ්‍යම ලෙස ඊට පට්ටියක් හිටියා මධ්‍යම මට්ටමේ ඒ කියන්නේ මේ කාලේනේ උත්සව සමයනේ යම් කිසි දේවල් ඔය ඇනුම් කළා මේ ආහාර වේලක් අපිට හදලා දෙන්න මේක නත්තල මේක මෙහෙම එයා මේ සැරේ කරන්නේ නැහැ. මොකද එයාට කියන්න බෑ මෙහෙම ඇනුම් අරගෙන කරගන්න බැරිනොත් ගෑස් නැති යනවා. එතන තියෙනවා යම් කිසි විදියට සැකයක් තියෙන හන්ද ඒ කට්ටිය ඒකෙන් බැහැර වෙලා ඉන්නවා. ඒ අගෙත් ඒක වැටෙනවා. 3 හෝටල් වලට එනවා විවාහ මංගල වලට. දැන් එනකොට විවාහ මංගලයකට ඇවිල්ලා හෝටලයක් බුක් කරන්නේ
කියන්න පුළුවන් සමහර ජූනි මාසෙට නැත්නම් දෙසැම්බර් මාසෙට නැත්නම් මේ අවුරුද්දේ නැත්නම් මේ අවුරුද්දේ කට්ටිය මේ බුක් කරන්නේ ඊළඟ අවුරුද්දේ දිනයකට තමයි බුක් කරන්නේ. එතකොට මෙතනදී ඒගොල්ලන්ට දෙනවා කෑම වට්ටෝරුවක් දීලා කියනවා මෙන්න මේකේ ගාන කොළඹ වගේ නම් කිය 8000 10000ක් කියයි පිඟානක් අනිත් තැන් වලට ඊට වඩා අඩුවෙන් 3000 4000. හැබැයි අය කියනවා එහෙමවත් ඒගොල්ලන්ට කරගන්න බෑ කියලා. මොකද ඒ දෙන දේ ඒගොල්ලන්ට ඒ මුදලට දෙන්න පුළුවන් වෙයිද කියලා. ඒ කෑම වට්ටෝරුව ඒගොල්ලන්ට සැකයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා මේක කරගන්න බැරි වෙයි කියලා. මොකද මෙච්චර මේ සීක්‍රෙන් මේ උද්දමනේ හන්දා ඒ අය කියන්නේ කොහොමද අපි කරන්නේ මේ කතාව කියලා. දැන් මම දන්නවා සමාජ ශාලා ගොඩක් තියෙනවානේ. දැන් කොළඹාවට ප්‍රසිද්ධ ඒවා. මේ කියන්නේ ඒ ශ්‍රේණිය වගේ. ඒ අය කියනවා දැන් අපි කරනවා නම් අපි මෙයාට දෙනවා. දෙනකොට අපි මේ පාඩුව අපි විඳ දරා ගන්න. හැබැයි කොච්චර කාලයක් අපිට කරන්න පුළුවන් වේද කියලා අපි දන්නේ. ඉදිරියක් ප්ලෑන් කරලා වැඩක් කරන්න බෑ මේ තියෙන. ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන හැම දෙයකටම යන එකක් තමයි බොන්චි, කැරට් ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් තියෙන. ඒ කියන මේවට අතවත් තියන්න බෑ. සමහර කට්ටිය ඉඳන් ඉන්නවා කෑම පිටින් පැකට් අරගන්න කට්ටිය. දැන් මට කතා කරලා තියෙනවා. මොකද දෙන්නම වැඩ කරන තැන් වල. සමහර තැන් වල මොකද දෙන්නම එනවා. ඔය මෝටර් සයිකලයකින් එනවා. ඇවිල්ලා මේ කටයුතු කරනවා. කළා ගෙදර යනවා. යන ගමන් ඉතින් ආහාර වෙලා හදා ගන්න බෑනේ. සත්‍යන්තයරේ මේක ගන්න. පිටින් ගන්න දේවල් කන්නම බෑ කියලා. මොකද හේතු වෙලා තියන්නේ අර හැමදාම වෙන ඒවා ටික තමයි යාන්ටු නම් කියේ බොහොම හොඳයි බතල එහෙම ගන්න කියලා. ඔය බතල මයියොක්ක ඒවා තමයි තියෙන්නේ අම්බ. ඕවා තමයි අනිත් ඒවා එකක්වත් හැබැයි ඒ වගේම ආහාර වල ගන්න වැඩි වෙලා. රුපියල් 50කින් 60කින් ඒ වගේ. සමහර තැන් වල 20කින් 25කින් සමහර ඊටත් වැඩි. 500 පැකට් එකත් එකයි 200 පැකට් එකත් එකයි ඔක්කොගෙම තියෙන්නේ අරවා තමයි තියෙන්නේ. මොනවද බතල මයියොක්ක අම්බ ඔය සෙට් එක තමයි නෙන්නේ. ඉතින් මිනිස්සු කියන්නේ ඉතින් ඔය කාලා අපි කොහොම හරි ඉන්නවයි කියමු. දැන් ඒකටත් මොන හරි වෙයිද දන්නේ ඊළඟ සැරේ. ඉතින් මම කියන්නේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට ගෑස් ප්‍රශ්නයක් අනිත් එක මේ මිල. දැන් මේ ශීඝ්‍රයෙන් මේ මිල ඉහළ යනවා. මම හිතන්නේ මේ උත්සවයේ සමයේ කොහොමත් සාමාන්‍යයෙන් මිල ඉහළ යනවා. හැබැයි ඔක දිගටම ගියොත් බොන්චි 1100 ගන්නද මොකද කියලා එදා මේ මහත්තයා කිව්ව හිටියා. ඒතර ඒක කරගන්නකොට කොහොමද මේ වැඩේ කරගන්නේ 1300ක්ද කොයිද කියලා කිලෝ එකක්. මේ සමාජශාලාවේ ඒ අය කීකිට දැන් ගන්නකොට හරි ප්‍රශ්නයක්. මේ වගේ නේ ලොකු හොටල් වලත් එහෙම. කොහොමද කරන්නේ අපි මේ අපි කීයක් තියාගන්නද මේකෙන් අපේ මේ මොකද්ද ප්‍රොෆිට් එක කියලා ලාභය කොච්චර තියාගන්නද මේකෙන්? ලාභය කියලා තියාගන්න බෑ එයාට. ඒක ඇත්තට නෑ වෙලද පොඩි. ඒක අනිත් ප්‍රශ්න. අමුමිරිස් තරම් රුපියල් 1000 කිලෝ. ඉතින් ඕක නෑනේ. 10 දකුණු ඇමරිකාවට වැඩි ටිකයි අඩු. එහෙම කියන්නේ ඒ රට ඊට පස්සේ කියනවා මේ ඩොලර් වලින් ගත්තාම ඩොලර් එක අමාරයි. හොඳ වෙනද ඩොලර් වලින් මිල කියනවා කියනත් ඒවනේ දැන් දෙන්නේ අපේ කපරාල් මහත්තයා උදව් කියලා තියෙන හැම එකම ඩොලර් වලට ගෙන්න පාන් ගෙඩිය මෙච්චරයි ඒක මොකද්ද හැම රටේම පාන් ගෙඩිය ඩොලර් දෙකයි මට ඔයගේ තව මහත්තයෙක් කිව්වා ඔයගොල්ලන්ට තේරෙන්නේ අර 69 ලක්ෂයේ ඉන්න සෙට් එක මේක මේ ගන්න දෙන්නේ කොහොමද අපි ඕන රටකට ඔයා ගිහලා බලන ඔයාගේ රටවල හැමදාම ඔයාගත්ත මේ ගන්න එතකොට ඒ ගන්න තමයි අපිත් දෙන්නේ ඔන්න කියන කතා පඩිය එහෙම අහන්න නැතුව ඇති පඩිය යන්නේ පඩියට පාලන විලක් තියෙනවා ඒකට පාලන විල ඒක විතරේ පාලන විල ඒක ඩොලර් වලින් කියන්නේ දැන් එළවලු කතාව කියාගෙන ආව ඒක පුද්ගල ආදායම කියලා ලොකුවට උජාරුවට කියාගෙන ආවනේ ඒක කාලයක් කියාගෙන ආවා. ඔය කාලයක් කියන්නේ දැන් ඒක පුද්ගලයාගේ ආදායම ගැන කතාවක් නැහැ පොඩ්ඩක් රිවර්ස් එකට ගිහිල්ලා තවත් එකක් තියෙනවා. දැන් රස්නය එක ගෑස් වල එක බුම් තෙල් වල වෙනස්. percentage එක කියලා. සමහර කලාට බුම් තෙල් එක පැය ගණන් බඳින්න වෙයි. අර ගෑස් වල ගාන යන. ඒ තාපේ උෂ්ණත්වය අරගෙන ඒක නෑනේ කළා. කියන අපි ආපස්සට යන්නේ ආපස්සට දැන් අර කුඹුලිත් දරලි එතන තමයි සුපර් මාකට් වල දර විකුණනවා කියලා අර ඔය දවස්වල සමාජ මාධ්‍ය වල තිබ්බනේ ඊට පස්සේ ගස් කපනවා අපේ මිනිස්සු එහෙම ආවේ ඊට තව ප්‍රශ්නයක් දැන් අර ඒකනේ අර ගංජා ඒක ඔයගොල්ලෝ නෝ කියන්නේ මේ බීට් වල ආව් අද පැත්තට දැක්කේ ගංජා අල්ලලා කියලා ලොකු ඔය එළවලු කතාව දැන් ඔබතුමා අර සත්ත්ව පාලනය සම්බන්ධයෙන් නේ ලොකු දත්ත ටිකක් කියනවා කියලා කිව්වා. මොකක්ද ඇත්තට වෙතන වෙලා තියෙන්නේ? ඔව් දැන් අපි දැක්ක මාධ්‍ය දැන් කුකුල් මාස් කිලෝ එකට බිත්තර සෑහෙන ඉහළට යනවා කියලා. ඇත්ත වගේ කතාව යන විදිහ. ඉහළට යනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් රුපියල් 9යි 11ට තිබිච්ච බිත්තරය අද කීයද? රුපියල් 27යි. හරි. 27යි 50ටයි කියලා. ඔව් 50ට යනවා කියන කතාවක් තියෙනවා අශෝක. ඒකම කුකුල් මස් ඇවිල්ලා රුපියල් 1000ට යනවා කියලා කියනවා. හැබැයි මම දන්නේ නැහැ දැනට නම් 700 ගණන් 600 යන විදිහට යන බැරි කමක් නැහැ. zigzag යන්නේ.
සභාපතිතුමා අද එක ගානක් හෙට එක ගානක් අර ඩොලර් මාකට් වගේ තමයි ඒවත්. නැත්නම් ඩොලර්ස් තමයි දැන්. ඩොලර්ස් රේට් එක හරි නා. ඔව් දැන් විශේෂයෙන් දැන් චාමික මහත්තයා ඒ ඩොලර් රුපියල් 20ක් හම්බ වෙනවා. වැඩිපුර දෙනවනේ. හම්බුනේ නැහැ. ඒක පිටරට ඉන්න කට්ටියට නේ මේ කට්ටිය මෙහෙන් කොහෙද ඩොලර්ස් දෙන්නේ? ලංකාවේ බැංකුවලම ඩොලර්ස් නැත්නම් ලංකාවේ ඉන්න මේ අපේ මාධ්‍යවේදී ගොවිතුමා ගාව තියෙයිද ඩොලර්ස්? ඒ වෙන පත්තරේ දානවා මේ ඇඩ් එක. මහා බැංකුව. තියෙනව දෙන්න කියලා. ඔව් තියෙනවා දෙන්නේ. බැංකුව වලින් ඉල්ල ගත්ත 125 ගාන ඒගොල්ලෝගේ සංචිත වලින් ඒවත් ඇදලා ගත්තා. ඒක මහ බැංකුවේ අධිපතිතුමාගේ අලුත් විෂන් එකක් නේ. එතුමා ඉතින් එතුමා සියලුම දක්නේ. තමයි ඒක එන්නම් ඊළඟට IMF එකේ කතාවත් මම ඒකට ගන්න ඕනේ. අපි අවසානට වටට කලින් මට එක සැරයක් දෙන්න. ඒකත් මම කියන්නම් මේ IMF එකට යන්නේ නැත්තේ කියන එකත් එක්ක. දැන් විශේෂයෙන්ම දැන් චාමික සභාපතිතුමා මේකේ ඇත්තටම හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා මේ අමාත්‍යාංශවල. ඒ අය සත්‍ය කතා කරාම මොකද්ද වෙන්නේ? ඉල්ලාස් වෙන්න කියනවා. ඉල්ලාසුවෙන් ලිපි ඉල්ලනවා. එහෙම නැත්නම් අස් කරනවා. දැන් මම නිවැරදි නම් චාමික මම හිතන්නේ කුෂිකර්ම අමාත්‍යාංශය විතරක් මේ අවුරුදු දෙක වෙලා නැහැ තාම ලේකම් 4 දෙනෙක් පත් වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඍජු මහත්තයා කියන්නේ පිපි ජයසුන්දර මහත්තයා සත්‍ය කතා කරලා දෙන්න ඕනේ. නෑ ඉතින් මම කියන්නේ ප්‍රශ්න ගොඩකට මුණ පාන්න නැහැ කියලා එතුමා. නෑ ඉතින් මෙහෙමයි සමහර දේවල් කියන දේවල් කරන්නේ නැතිකොට දැන් අපි ගමුකෝ මෙහෙම අපේ ඉතිහාසයක් තියෙනවා නේද? රටේ හිටපු අග්‍ර විනිශ්චයකාරතුමිය එළියට දාපු එක. ඊට වඩා දෙයක්ද මේවා? රටේ අධිකරණය කියන්නේ තුන්වෙනි රටේ ස්ථානයනේ. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ. අධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමිය එළියට දාන්න පුළුවන් නම්. හරි. ඒ වගේ රටක් නෙමෙයි. අපි කොහෙද ඉන්නේ? නීතියක් තියෙද? එදා. හැබැයි දැන් එදානම් අපිට කියන්න දැන් 20 වෙනි සංශෝධනය කියන්නේ ඊට වඩා ඉහළයි. නැත්තරම් මම හිටපු අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙන මොනවා වුණත් හරි අර 19 වෙනි සංශෝධනය ගෙනල්ලා දැන් තේරිලා තියෙන රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට 19 වෙනි සංශෝධනයේ තියෙන වටිනාකම. හරි. දැන් 20 ගෙනල්ලා දැන් ඒක තමයි අර ලේකම්ලාට වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් මට දුකයි මගේ හොඳම මිත්‍රයෙක් අපිත් එක්ක එකට හිටපු අපි මාධ්‍යයෙන් ලොකු වැඩ කටයුත්තක් කරපු අනුරාධපුර මහරෝහල ශික්ෂණ රෝහලක් කරන්න ඉදිරිපත් වෙච්ච පුරුක් වලින් වෛද්‍යවරුන්ගෙන් කන්සල්ටන්ට් කෙනෙක් තමයි අපේ හිටපු ඖෂධ මේකේ සභාපතිතුමා. මම දැන් එනකොට කිව්වා එතුමා ඉල්ලා නිවාඩු ලියුමක් දීලා තිනවා කියලා. එතුමා කියන්නේ අද මං හිතන්නේ නීරෝ පැත්තේ ඉන්න විශේෂම වෛද්‍යවරයෙක්. අනුරාධපුර සෑහෙන ක්‍රියාදාමයක් කළා තමයි අපලෝ එකට ඇවිල්ලා මගේ මාධ්‍යවේදී අපේ ITN එකේ එතකොට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීලා මහවැලියගේ ඔපරේෂන් එකක් සිංගප්පූරුවේ කෝටියක් ඉල්ලපු එකක්. මෙහි ලක්ෂ 7කට කරලා දීපු දක්ෂ ප්‍රසන්න ගුණසේන. එතුමා හිටියා මං හිතන්නේ මේ අර සභාපති වෙලා ඖෂධ පැත්තේ දැන් එතුමා නිවාඩු ලියුමක් දුන්නා කියලා කිව්වම මට හරි කනගාටුයි. ඒක ඕක තමයි අද වෙලා තියෙන තත්ත්වය. මොකද උගතුන්ට බුද්ධිමතුන්ට තැනක් නැහැ. කිව්වේ උගතුන් බුද්ධිමන්ට තමයි තැනක් දෙන්නම් කියලා අපේ සභාපතිතුමා. හරි. අද උගතුන් බුද්ධිමත්ව අයින් කරලා මේ මම ප්‍රශ්න දැන් ඔය ඉල්ලාස් වෙච්ච ගොඩක් මෙතුමාගේ නමත් ගොඩක් ස්ථානවල කියවන ඔය සම්බන්ධයෙන් හැබැයි හැමෝම මේ ආණ්ඩුව පත් කරගන්නත් මෙතන සෑහෙන වැඩ කරපු කට්ටිය. ඒ කියන්නේ ඒ පාර්ශවයේ හිටපු කට්ටිය විරුද්ධ පාර්ශවයේ හිටපු කට්ටිය නෙමෙයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? නෑ ඇත්ත වශයෙන්ම මම ඔකට කතාවක් තියෙන සිංහල කියවනකුත් තියෙන. ඔකට ඒකට ඉතින් හරියට හොඳ නෑ. ඒක කරන්නේ නිදිය ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ කියලා. ඒක දැනගෙන නෙවෙයිද ගියේ එතනට? එතුමන්ලා ඔච්චර විද්‍යුතුන් හැටියට ඔබතුමා සලකනවා නෑ සුදත් මහත්තයා ඇත්තටම දැන් අපි වුණත් හරි හිතුවා ආරක්ෂක ලේකම්තුමා හැටියට වර්තමාන ජනාධිපතිතුමා ඉන්න කාලේ මේ කොළඹ සුන්දර ප්‍රදේශයක් කරලා පෙන්නුවා. හරිද? ඒ විතරක් නෙවෙයි අපි වුණත් හරි අනුරාධපුර ප්‍රදේශයේ පොලිසියේ හිටියා මේ පරිසර අංශයක් නේද අශෝක? තාම ඉහළින් ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයන් පරිසර පැත්තෙන් කරගෙන ගියා. එතකොට ලංකාවේ අඩු ගානේ එක තැනක හොඳ පිරිසුදුතාවෙන් හොඳ තැනක් තිබුණා. ඉතින් අපි හිතුවා එතුමා ජනාධිපති වුණාට පස්සේ
ඒකත් නිකන් නෙමෙයිනේ. හමුදාවේ හිටපු කර්නල්වරයෙක් හැටියට හිටපු අපේ ජනාධිපතිතුමා නීත්‍යානුකූලව බය නැතුව එඩිටර්ව ගමනක් යයි කියලා. නමුත් අපට හරි දුකක් තියෙන මේ අපේ ජනාධිපතිතුමාට මොකද්ද වුනේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නත් ලොකුවක් කියලා තියෙනවා. මොකද ඒ තරම් එඩිටර් භාවයෙන් ආපු ජනාධිපතිවරයෙක්. ඒ විතරක් නෙවෙයි. 19 වෙනි සංශෝධනයෙන් ඉවත් වෙලා 20 වෙනි සංශෝධනයත් ලබාගෙන අද එතුමාට කරන්න බැරි දෙයක් නැහැ. ජයවර්ධන ජනාධිපතිතුමා මම හිතන්නේ කිව්වා කියලා මට ඒක වැරදි නම් මට නිවැරදි කරන්න. මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් ගැහණියෙක්ව පිරිමියෙක් කරන්නත් පිරිමියෙක්ව ගැහණියෙක් කරන්න විතරයි බැරි කියලා. ඒකට වඩා බලතල ලැබුණා කියන එකයි කියන්නේ චාමික මේ 20. එතකොට මේ 20 තුල මේ මෙච්චර එතකොට එහෙම ආව තවත් දෙයක් තියෙනවා. එතකොට අපේ කබ්‍රල් මැතිතුමාට විතරක් කොහොමද හයියක් ආවේ දැන් සංශිතයක් ගෙනාවනේ කිව්ව විදිය කරානේ. මොකද ඒ දැන් ඩොලර් 3.1ක් ආවා කියලා කිව්වා. කොහොමද ආවේ කියලා අපි තාම දන්නේ නැහැ. කොහොම ආපු කියන කතාව වුණා. ඒක ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. නෑ එතුමා කියන්නේ ආවා කියලා ඔව් එතුමා පිළිගන්නවා ඒක. ඔව් නෑ සභාපතිතුමා අපි ඉතින් ඒගොල්ලන් කියන එක විශ්වාස කරන්න එපා. ආවනම් දැන් හෙට ඉඳන් කන්ටේනර් නිදහස් කරන්න ඔක්කොටම ඉතින් සල්ලි තියෙන්න ඕනේ. බැංකුවල තියෙන්න. නෑ කියන්නේ මේ මාසේ අග වෙනකම්. මේ මාසේ අග වෙනකම්. නෑ ආයමත් නිවුස් එකක් මට අවිල්ලා තිබුණා ඒක කොයිතරම් ඇත්තද මන් දන්නේ මේ අවුරුද්ද වෙනකන් අවශ්‍ය සංසිතය දැනෙනකොට අප්ඩේට් වෙලා ඉවරයි. ඒක තමයි එතුමා මේ ගියා මේ අවුරුද්දට ඊළඟ ලබන අවුරුද්දට කියන්නේ 2022ට මේ අවශ්‍ය මේ දැන් අවශ්‍ය තුන අර 103 සංසිතයත් අවශ්‍ය වෙලා තිබුණේ ඒකටනේ. දැන් ඒකත් අවුරුද්දම කියනවා කියන්නේ ගානක් ගන්න දැන් ඔබතුමාලා ඉස්සරළම කිව්වනේ පටන් ගන්නකොටම කිව්වා 40 ගානකට 32කට 32කට ලැබුණා කියලා. එතකොට අවුරුද්ද ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්දක වැඩි වෙනවා කියලා පිළිගන්න නැහැ කියලා කියනවා. කවුද අපේ අධිපතිතුමා කියනවා. එතුමා වැටෙන්නේ නැහැ කියලා. නෑ බැංකුව කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙන්නේ නැහැ කියලා එතුමා මම දැක්ක ෆිච් රේටින් ගැනත් කතා කරලා කියලා තියෙනවා. මේ රේටින් ක්‍රමය වැරදි. මෙහෙම නෙවෙයි ශ්‍රේණිගත කිරීමක් කරන්නේ නැහැ. මේ ලංකාව ඔච්චර තත්වයකට පත් වෙලා නැහැයි කියන කතාව. අපි කොච්චර කිව්වත් අපි ඉන්නවයි කියලා. ඉතින් හැබැයි ඒ වුණාට දැන් එතුමා කියන දේවල් අපිට තේරුම් ගන්න ටික අමාරුයි. සමහර ටිකක් අපිට වියත් කමින් අපිට ටිකක් නැද්ද දන්නේ නැහැ නේ. අර ග්‍රීක බඳුන් කර වැඩේ තේරුම් ගන්න අමාරු නෑ අපිට. පොඩි වෙලාවක් මට ඕන විරාමයකට යන්න අපිට වෙලාව වෙලා තියෙන. අපි ඉක්මන් විරාමයකට යමු. ඉනන්තර නැවතත් සම්බන්ධ වෙමු අපේ සාකච්ඡාව සමග. සාමි මහත්තයා දැන් විශේෂයෙන්ම මේ ලංකාවේ මේ ස්වභාවික ව්‍යසනාවනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දරිද්‍රතාවය පහළට ගියා, ඉහළට ගියා. එතකොට මේ දුප්පත්කම වැඩි වුණා, මිනිස්සුන්ට කන්න බොන්න නැති වුණා. ඒ වෙනකොට මේ ඒ කාලේ පත්තර තිබුණේ නැහැ. එතකොට කවිකොළ ගැහුවා. එතකොට කවියෙක් හිටියා ඒ විශේෂයෙන්ම අනුරාධපුරයේ කපුගොල්ලෑවේ ඉහළ දුල්ලේ. මේ කවියාට කියන්නේ කිරියම් මොට්ටාර කියලා. ඔය සාගර පලන් සූරිය කේස්ලා වගේ කවියෝ ඉන්න කාලේ සමකාලීන කවියෙක්. පස්සේ මේ කවියා බොහොම ලස්සන මේ කියන්නේ විශාල නියගයක් ඇති වෙලා තිබුණා. අපි දන්නේ අපි පුංචි කාලේ 60 ගණන් වල 50 ගණන් වල මම හිතන ලොකු නියගයක් ඇවිල්ලා තිබුණා. ඒ කෙහෙල්ලා හිටන් මිනිස්සු තම්බලා කාලා හිටියන කියලා කියනවා. අපි අහලා තියෙනවා. එතකොට මෙතුමා මේ රටසාය කියලා කවි වගේක් හදලා තියෙනවා. එතුමාගේ කවි. ඒවා ජීවන අත්දැකීම් තුලින් නිර්මාණය කරපු දේවල්. මම මේක කවියක් පටන් ගන්න දැන් මම හිතන්නේ ඉදිරියේදී සාගතයක් ආවොත් ඒවට ගැලපෙනවා මම හිතන්නේ. ඒ නිසා මම මේ කියන්නේ. කිරියම් මොට්ටාල් කියන්නේ ශ්‍රේෂ්ඨ කවියාගේ. මම කියනවා මේ දැන් මේ දරුවෝ ඉන්නවා දරුවන්ට බඩගින්නේ කණ්ඩ දෙයක් නැහැ. ඒක උතුම කවියෙන් කියන මම කවිය කියලා ඉන්නවා. පුතේ උඹලා හින්දා මේ දුක් වින්නේ බතේ සුදක් නැතිවම අපි බඩගින්නේ හිතේ ශෝක දීලා කොහොමද යන්නේ අතේවලලු ගලවාඬ මින්දුන්නේ. දැන් සාමි මහත්තයා මෙතන විශාල දුක්ඛ දෝමනස සම්බයයට තියෙන මේ ආහාර නැහැ, කන්න නැහැ.
එතකොට නියගයක් ඇවිල්ලා. එතකොට දැන් ඒ නියගය හා සමාන දෙයක් තමයි දැන් ආහාර අහිමියක් ඇති වෙලා කියන්නේත් ඒ වගේ දෙයක්. එතකොට මේ දරුවෝ කණ්ඩ ඉල්ලනවා. කණ්ඩ දෙන්න කිසිම ධාන්‍ය වර්ගයක් නැහැ. එතකොට අම්මගේ අර තිබුණු අතේ තිබුණු වලලු අතේ වලලු ගලවලා දෙනවා උපස් කරන්න කියලා. ඒ කවියෙන් ඒ කවියා කියන්නේ ඒක. බලන්න මේ කවිය කොච්චර ජීවන අත්දැකීමක්ද. තව තියෙනවා දෙතුන් දිනම දරුවෝ මව් ළඟට වෙලා දුකින් කියයි ඉඳගෙන මූණ බල බලා ඉතින් ඉවසන්න බෑ බඩගින්න වැඩි වෙලා ගොසින්ගෙනෙන් අම්මේ ලන්දේ බටුපලා දැන් මේ අම්මට කියලා දරුවෝ ටික බඩගින්න ඉවසන්න බෑ අම්මේ යන්න ඒ කියන්නේ රජරට තියෙන සාමාන්‍ය ක්‍රමයක් ලන්දේ යනවා කියලා කියන ඒ කියන්නේ බටුපල හැදලා තියෙනවා ඒ කියන්නේ බටුපල කඩාගෙන ඉන්න කියලා ඒවල් සාමාන්‍ය මේ ඔය අරපු හේන් වල තියෙන කනතු හේන් කියලා තියෙනවා ඒක මොකක් අය මම හිතන්නේ නාගරිකයි දන්නේ නැහැ නමුත් ඒක කවියෝ මේ මෙතුමා ලේඛකේ අපේ සභාපතිතුමා දන්නවා මම හිතන්නේ ඔය ලන්ද කියන එක ඒ කියන්නේ මේ හේන කියන එක ඒ කියන්නේ ඒකට කියන්නේ හේන අරපේකට කියනවා ඒ හේන මේ කනත්ත කියලා ඒ කියන්නේ අවුරුද්දක් කොටලා ඊට පස්සේ මේක මේ අවුරුදු එකමාරක් කියලා පස්සේ ඒක ගස් වැවෙනවා ඒක තිබ්බටු එතකොට ඒ මේ ජපන් බටු නෙවෙයි දේශීය බටු වර්ගයක් තියෙනවා කටු තියෙන බටු ඒවට තමයි බටුපලා කියන්නේ ඒ කවියෙන් කියන්නේ ඒකයි තව තියෙනවා මේ බොහොම අනුවේදනීය කතාවක් දැන් සාමාන්‍ය රජරට විතරක් නෙවෙයි මුළු සිංහල සාහිත්‍යෙම තියෙනවා මේ දියණියක් ඉපදුනාම දියට රත්තරන් මාලයක් අරගෙන දෙනවා යවුන වයසට ආපුවා ඒක මම උපයෝග වගේ කියනවා ඒ නිසා දැන් මේ ව්‍යසනය ආවට පස්සේ ව්‍යසනය කියන්නේ ආහාර හිණියක් ඇවිල්ලා තියෙනවා දැන් මේ කවියා කියනවා පවුම් පහලවට මව්පියෝ දුන්මාලේ යොවුන් වයස බඳිනට මට දුන්මාලේ සොදින් කරට දැම්මම දිලි සෙනමාලේ පවුම් පහට විකුණ මිහත් පොට මාලේ පවුම් පහලට ගත්තු මාලේ පවුම් පහට විකුණ මේ දරිද්‍රතාවයේ දුප්පත්කම නිසා ඒ වගේ තත්ත්වයක් තමයි මම හිතන්නේ ඉතින් ඔය මේ දැක්කමත් වෙනවා ඒක දැක්කමත් වෙනවා වෙමින් තියෙන්නේ එන්න නියමිතයි කියලා තමයි හිතෙන්නේ දැන් තමයි වෙමින් තියෙනවා කියන්නේ දැන් අර ඔබතුමා පොඩි කතාවක් කියන විරාමයට ඉස්සලා අපි පොඩ්ඩක් එතනින් පටන් ගත්තොත් නැවතත් දැන් ඇයි මෙහෙම වුනේ කියලා හිතා ගන්න බෑ කියලා අපි දැක්කම අපේ ගරු ජනාධිපතිතුමන් මේකට කිසිම උත්තරයක් කියනවා ඔයගේ දවසට මාධ්‍යවේදීන් සම්බන්ධව සාකච්ඡා මේ කොරෝනා හින්දා තමයි මේක ගොඩක් කරගන්න බැරි වුණේ දැන් පහුගිය අවුරුද්දක මෙහෙම වුණාට ඊළඟ අවුරුදු තුනේ ඒ බලාපොරොත්තු ටික ඉටු කරනවා කියලා. ඒක අපිට පිළිගන්න අමාරුද කොරෝනා නෙමෙයිද මේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ. දැන් මෙහෙමයි කොවිඩ් එක ලංකාවට විතරක් නෙවෙයිනේ. කොවිඩ් එක මුළු ලෝකෙටම මේ ප්‍රශ්නේ අවිලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රශ්න ආපු රටවල් ඔක්කොම සසඳලා බලන්නකො. ඒගොල්ලන්ගේ ගමන ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතන මම දකින්නේ ඒක නෙවෙයි. මෙතන නියම කළමනාකරණයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාගේ සමහර විෂන්ස් ඇවිල්ලා මම අගය කරනවා. නමුත් එතනින් එහාට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් ගත්තාම දැන් අපි ගමුකෝ දැන් අපි මේ කතා කරේ ගෝයන් ගැනනේ. හරිද? ඒකත් කෘෂි ශාස්ත්‍රය. එතකොට අපි පශු සම්පත් වල මට ලැබුණා ඊයේ තොරතුරු ටිකක් ඉන්ටර්නෙට් එකේ මම නිකන් ගිහලා බැලුවා. මොකද අද එනකොට පොඩ්ඩක් මොකක් හරි දෙයක් කියන්න ඕනේ. මොකක්ද අද තත්ත්වය කියලා. මොකද අද වෙනකොට ගොවීන් පාරට බහැලා ඉන්නවා. ඒ කියන්නේ ඒ වගා කරන ගොවීන් තමයි පාරට බහැලා ඉන්නේ. තාම එක ගොවි පිරිසක් ඉන්නවා තාම බැහැස්සේ නැහැ. දැන් අනාගතේ බහින්න යනවා. ඒ තමයි පශු සම්පත් පැත්තෙන් ඉන්න අපේ ගොවියෝ. හරි. මොකද දැන් අද මේ රටට දියර කිරි, ඒ කියන්නේ චීස් බටර් ඇතුළු ඔක්කොමත් එක්ක දියර කිරි ඇවිල්ලා වර්ෂයකට අපිට මිලියන 1200ක් ඕනේ කියන එක තමයි මම මේ අර ඉන්ටර්නෙට් එකෙන් දැනගත්තේ. ඒකෙදි එදිනෙදා පරිභෝජන ජනතාවට කිරි ලීටර් මිලියන 700ක් පමණ අවශ්‍ය වෙනවා කියලා කියනවා. ඉතින් අපේ නිෂ්පාදනයක් නැහැ එච්චර. අපේ නිෂ්පාදනය තියෙන්නේ ඒකෙන් 135 40ක් අතර තමයි තියෙන්නේ. 35ක් වගේ තියෙනවා. ඔව්. එහෙම ඒගොල්ලෝ
35 40යි කියලා කියනවා. හරිද? අපි ඒක අපි ධනාත්මක ගමුකෝ. 35 කිව්වොත් අඩුයිනේ. අපි 40ක්ම දෙමුකෝ ඒගොල්ලන්ට සුවත් මාත්‍යක්. හරිද? එහෙම තියෙද්දි දැන් අද වෙනකොට සභාපතිතුමා පිටි කොහෙවත් නැහැ. හරි? ඉතින් එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් දැන් මෙහෙම ආපුවාම දැන් අද සාමාන්‍යයෙන් මේ ඒ 35ට අමතර යනකොට 40 කියන එක අමතර යනකොට කිරි පිටි තමයි පිටරටෙන් ඒකට ඩොලර්ස් කොයින්ද එතකොට? ඒකයි අනිත් එක දැන් කිරිගොවියටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. බෝතලයකට තියෙන ගණන මිල වැඩි කරන්න වෙනවා. මොකද ඒ අයට තියෙනවා නම් මේ ඒක ආහාර පෝෂකත් එක්ක මේ සතුන්ට ඔව් මේ හැමදේම ලබා දෙන්න. මොකද නැත්නම් උන්ට කිරියෙන්නේ නැහැ ඔය ප්‍රශ්න තියෙන හන්දා. එතකොට ඒකටත් මේ ඒ කියන්නේ හිතන් නැතුව ගත්ත ක්‍රියාවෙන් වෙලා තියෙන වින්නහය තමයි මෙතනට එන්නේ. මොකද වෙලා තියෙන්නේ මේ කාබනික පොර යොදවීමෙන් මේ ප්‍රශ්නේ මතුවනේ. දැන් ඒ වටේ චක්‍රාකාරීව කොහොමද ඔක වෙලා තියෙන කියන එක බලන්න. කොච්චර පැති වලට මේක යනවද කියන්නේ. සුබත් මහත්තයා දැන් මම ඒක තමයි මම අර සුබත් මහත්තයා ආපු එකට මම කියන්නම් මෙතනදී කිරි පිටි වලට වෙන මිලියන 72ක් විතර ඩොලර්ස් වියදම් වෙනවා මේ රටට අවුරුද්දකට. හරි. දැන් පස්සත් සම්පත් මණ්ඩලය ඒ කියන්නේ ජාතික නිෂ්පාදක පැත්තෙන් ගත්තාම ඒගොල්ලන් 2.8ක් විතර ඒගොල්ලන්ගේ දීර්ඝකිරි නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ අපේ මහ පරිමාණ පෞද්ගලික ගොවිපල් දෙනවා දෙකක්. ඒකෙනොත් නිෂ්පාදනය වෙනවා 2.6කට වගේ. දැන් ඒක අර 140යි කියලා අපි ගන්නවානේ. ඒකෙන් 5යි නිෂ්පාදනය වෙන්නේ සුදත් මාත්‍යා. එතකොට දැන් ලොකු අභියෝගයක් තියෙනවා. මේකෙන් 95%ක්ම ඉන්නේ මේ පොඩි කියන්නේ මධ්‍යම සහ සුළු ප්‍රමාණයේ ඉන්න ගොවි මාතුරු. මෙන්න මේ ගොවි මාතුන්ට දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 95%ක් ඉන්න ගම්බද ඉන්න ඒ ගොවි මාතුරුන්ට දැන් ප්‍රශ්න වෙලා තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට තනකොළ හරියට වැවෙන්නේ නැති නිසා මේ යූරියා නැති ලක්ෂ 4ක් විතර පිරිසක් ඉන්නවා. That's right. එතකොට මේ අයට මේගොල්ලන්ට දැන් තනකොළ වැවෙන්නේ අර ටර්න් එකක් එනවනේ. අද කපුවාම දවස් 40කින් 35කින් තමයි ඊළඟ ඒගොල්ලන්ට කපන්න පුළුවන්. මේගොල්ලන්ට යූරියා නැති නිසා දැන් තනකොළ නැහැ. එතකොට ඊළඟට ගොම දැම්මම ඒගොල්ලන් කියනවා අර අලුත් රිකිලියනේ ඔක්කොම මැරිලා යනවා කියලා. ගොම ඒකට හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ තුලින් දැන් ඒගොල්ලන්ට වෙලා තියෙනවලු මේ පිට ගිහිල්ලා පිට ආහාර මිලට ගන්න. එතකොට එදා ඒ කියන්නේ මීට කලින් 55ට තිබිච්ච එක සභාපතිතුමා රුපියල් 95යිලු අද වෙනකොට. ඊයේ වෙනකොට sorry. අද කීයද මන් දන්නේ ඩොලර් මෙහෙමනේ zigzag නේ දැන්. එතකොට ඒ වගේම ඒගොල්ලන් දැන් කියනවා ඒගොල්ලන්ට මේ කිරි පැත්තට යන්න බෑ. දෙවෙනි ප්‍රශ්න දෙකක් තියෙනවා. කොවිඩ් කතාවකුත් උතන්ට කිව්වා. මේ කොවිඩ් ආවට පස්සේ මේ උඟක් අර දැන් පැටවු දාන්න ඕනේ කිරි ගන්න. ඒක උඟක්ම නල අර ඒගොල්ලන්ගේ කුදිමසින්සේ. ඔව් ඒ පැත්තෙන් තමයි උඟක්ම පැටවු ලබාගෙන තිබෙන්නේ. ඒකත් දැන් අඩු වුණා මේ කොවිඩ් නිසා. හරි ඒක ප්‍රශ්නයකුත් කිව්වා ඒගොල්ලන්. හරි ඒකට අන්න අතන කොවිඩ් ප්‍රශ්නයක් එනවා. හැබැයි එහෙමත් ඇවිල්ලා ඒගොල්ලන් කියනවා සාමාන්‍යයෙන් ගැප් ගත්තට පස්සේ මාස 9ක් විතර යනවලු පැටවෙක් බිහි කරන්න. හරි. එතකොට මේ කාලය තුල ආහාර හරියට හම්බුනේ නැත්තම් මේ ඒලදනාට එයාගේ පෝෂ්‍ය පැත්ත අඩු වෙනවා සමහරට ඒ පැටවා මැරෙන්නත් ඉඩ තියෙනවා කියලා කියනවා. ඒ ඒගොල්ලන් දැන් කියන්නේ එකක් මිල වැඩි වීම. අධික මිල වැඩි වීම මේ ආහාර හිඟය නිසා මේගොල්ලන් ගොවිස් පැත්තෙන් මේ පැත්තෙනුත් ඉවත් වෙනවා. එතකොට අපි කොහොමද යන්නේ අර 1200 මිලියන ලීටර් මිලියන 1200 අපි කොහොමද යන්නේ කියන ප්‍රශ්නයක් ලබන අවුරුද්දේ ඉදිරියට එනවා සුවත් මාත්‍යා. මේක තාම හරියට කරලියට ආපු නැති ප්‍රශ්නයක් අපේ සභාපතිතුමා. මොකද අපේ සභාපතිතුමාගේ අදහසක් තියෙනවා දැන් ඔබතුමාවත් මෙතුමාවත් මේ ෆ්ලයිට් එක ගෙනියන්න උගන්ඩාවෙන් ෆ්ලයිට් එකක් ගෙනාලා නිසා ඔබතුමා ඔය බැලුවෙත් ජෙට් එකක් ගෙනහල්ලා ඔයවට මොන හරි උත්තර ටිකක් හොයාගන්න සභාපතිතුමා ගානේ කරන්න හදලා ඒ උගන්ඩාවේ කමක් නැහැ නේ කියනවා සභාපතිතුමාගේ මිත්‍රෙක් ඉන්නවා ඒ සම්මතන් මේ තව විශේෂ දෙයක් තියෙනවා කියන්නේ දැන් මේ ලංකාව මං කියවනේ මුලින්ම කුෂිකාර්මික රටක් කියලා. ලංකාවේ වැව් 35000ක් විතර තියෙන ලංකාවේ මහා පරිමාණ වැව් තියෙනවා. ඒ වගේ මධ්‍ය ප්‍රමාණිත සුළු වැව් තියෙනවා. එතකොට මේ ලෝකේ කිසිම රටක මේ වගේ වැව් පද්ධතියක් නැහැ. ඇලදොල ගංගා නැහැ. එතකොට කුඹුරිය ආවල් නැහැ. විශේෂයෙන්ම මේ මෙච්චර මේ සම්පත් තියාගෙන අද අපිට ලැජ්ජ නැතුව අපි පාකිස්තානෙන් හාල් ගේනවා. එතකොට මියන්මාරෙන් හාල් ගේනවා.
ඉන්දියාවෙන් හාල් කියන. හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියලා කිව්වා. ගේන්න ඊට මාසෙකට ගේන්න වෙනවා දැන් මේ. ගේන්න වෙනවා. 135. දැන්ටම ගේනවනේ. ඔව් දැන්ටම ගේනවනේ. අද ගෙනාපු අවද කියලා බලන්න හැමතැනම යන්නේ හැමතැනම. ඔය යන්නේ හැමතැනම. එතකොට මේ මම කියන්නේ මේ පාලකෝ ලැජ්ජා වෙන්න ඕනේ. මේ රට බොහොම වාසනාවන්ත රටක්. එතකොට මේකේ සියලු මම නම් කියන්නේ මේ රට දැන් අතීතයේ තියෙනවා. අතීතයේ තියෙනවා මේ රටේ දැන් පදින්නෝරු පදවිය කියලා කියන්නේ පදී රට්ට කියලා සෙල්ලිපි වල තියෙන්නේ. මේක වාණිජ නගරයක්. පදවිය වාහල්කට. මේ වාණිජ නගර දෙකෙන් මේ විශාල කුඹුරු අක්කර දහස් ගාණක් විශේෂයෙන්ම පදවියෙන් කුඹුරු අක්කර 30000ක් විතර වගා කරනවා. වාහල්කඩින් අක්කර 10000ක් විතර වගා කරනවා. එතකොට මේ වගේ මේ අස්වැන්න යවලා තියෙන පරාක් බහු රජුගේ කාලේ මුලතු වරයි. සියමට යවලා තියෙන හා පිටරට අතිරික්තය යවලා තියෙනවා සභාපතිතුමා. එතකොට ලැජ්ජයි අපිට කියන්නේ අපි දැන් පිටරට ගේන හා. ඉතින් මට ප්‍රශ්න තියෙන්නේ අපේ මධ්‍යවේදී මහත්මයානේ දැන් මේ ආණ්ඩු ඵලයට පත් වෙනව නේද මේ ජාතික ආර්ථිකය කෘෂි කර්මාන්තය දේශප්‍රේමීත්වය දැන් පහුගිය ආණ්ඩුවට සෑහෙන බැනලානේ දැන් මෙතනට ගෙනාවේ මේ ඔක්කොම හරි ගස්සනවා කියන්නේ. ඒ තාමත් ඒ දේවල් මෙතන උඩ සිද්ධ වෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැද්ද? මොකද ඒකට කියලා තියෙන්නේ? එතන මෙහෙමයි. දැන් අර මගේ මිත්‍ර මාධ්‍යවේදී කෘෂි මහත්මයා කිව්වා දැන් මේ ගොවියෝ අතලොස්සයි පාට බහැලයි. දැන් මේ අප්‍රේල් වලින් බලා ගන්න පුළුවන් සෙල්ලම මොකද්ද කියලා. අද ගොවියෝ අඬාඩයිනේ මමත් ගොවියෙක්. දැන් මට කුඹරට ගියාම මගේ හදවත මේ කීරි ගහනවා. මේ ගොවියන් තමයි මම දැන් ගොවි ඩිස්ට්‍රික්ට් වල සෑහෙන මම මේ ආණ්ඩුවට අද තව දෙයක් තියෙනවා දැන් ඔබතුමාලා මේක දැනගන්න ඕනේ මේ විද්වත්තු හැටියට මේකේ තව දෙයක් තියෙනවා දැන් වල්ලලි ඔබතුරු තියෙනවනේ රජේ වගේ කියන්න ඕනේ මේකට. විශේෂයෙන්ම අද දැන් මම ජීවත් වෙන ප්‍රදේශයේ ගල් කඩවල ආශ්‍රිතව ගල් කඩවල හේන්කෙටිකම ගම්මානවල අලි 3 දෙනෙක් ඉන්නවා මේ මිනිමරු වලියෝ. දැන් ගෙවල් 12ක් විතර කැඩුවා. මගේ ගෙදරත් ඇවිල්ලා කැලලක් කැඩුවා. වනජීවිත මම කතා කරා අධ්‍යක්ෂකවරයාට කතා කරලා පස්සේ ආවා. ඇවිල්ලා කිව්වා ඒ අලියා මිනිමරු වලියෙක්ලු අල්ලන්නලු ඉන්නේ. නමුත් දොස්තරලා නැහැ. ඉතින් මම කිව්වා ඉතින් දොස්තරලා කවදා හරි මඳවාගෙන හරි මේකට එනකල් මිනිස්සු මරකල්ද මේක ඉන්නේ කියලා. මම කියන්නේ මේක රජයට සම්පූර්ණ වගේ කියන්නේ. රාජ්‍ය නිලධාරියා කියන්නේ දැන් මිනිස්සුන්ගේ බියෙන් සහ සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය නැති කරලා තියෙන රජේ. දැන් ඒ ගමේ මිනිස්සු බොහොම දුකෙන් ඉන්නේ. අද කොටි ගහුවා කොටි ගහන කාලේ වාගේ අද හවස් වෙනකොට බය මිනිස්සු රැය වෙනකොට අර අලියනවා. ගම්මාන වලට ගෙවල් කඩනවා. විදුලිය හැම පද්ධති බිඳ දානවා. කුඹුරු විනාශ කරනවා. දැන් මගේ කුඹුරෙත් අක්කර කාලක් විතර කෑවා මේ පූදින කොහෙම. ඒ අවට මගේ විතරක් නෙවෙයි. ඒ අවට ප්‍රදේශයේ දැන් හරි බයි මිනිස්සු. මේ කුඹුරු කොහොමද රැග්ගන්නේ? ඔය මම මිට බන්ට ටික අස්වන්නකුත් නැහැ නේද? අස්සන්නකුත් නෑ මේ බොහොම අමාරුයි මේවා ගැට ගහලා තියෙන්නේ. ගම්මානේ ඉන්නේ. අලිදන් නැතුවද එච්චරද? අලිදන් නැතුවද එච්චරද? අලිදන් නැද්ද? සාමික ඊට වඩා පොඩ්ඩක් අපරදෙන අපි එනකොට දැකපු දෙයක් මේ එනකොට දැන් තලාවේ නම් මම හිතන්නේ තලාවේ හරිය කිලෝමීටර මම හිතන්නේ 5ක් විතර ලොකු කාණු කපනවා මේ අලියෝ ඇවිල්ලා ඊට පස්සේ එන්නේ නැල්ලු උඩට. ඒ නිසා උන් එන්නේ නැහැ කියලා. එතකොට මගේ මිත්‍රයා ඉඳන් කිව්වා මේ එහෙම අලි එන්නේ නැතුව නෙවෙයි උන් එහෙමනම් ඒක වේලක් විදිහට බඳින්න ඕනේ. නිකන් කාණු කපන්නේ. කාණු කපලා ඒක ඇතුළට අලි ගියාම උන් නගිනවා. උන් කඩනවා ඒ ගැට කඩා ගන්නවා උන්. ඔව්. දැන් ඔක ගල්කිරියා ගමේ මේ මට මතකයි 80 ගණන් වල කපලා තිබුණා. තාමත් ගියොත් අපිට බලා ගන්න පුළුවන්. ඒකේ අලියා කරන්නේ අලියා බොහොම බුද්ධිමත් සතෙක් සත්ත්ව විද්‍යාඥයෝ කියනවා. දැන් මූ මෙහෙම ගැට්ට තියෙනකොට මේ ගැට්ට පයින් ගහලා කඩනවා ටික කඩාගත්තාම බෑවම හදාගෙන නගිනවා. එහෙමනම් මේකට මේ කොන්ක්‍රීට් මේ තීරුවක් දාන්න ඕනේ මේ ගැට්ට කඩන්න බැරි වෙන්නේ. මම මතකයි කරන්නේ සිමෙන්ති නේද? සිමෙන්ති නේද? අර සිංහෙක් හදනව නේද කොහෙද? ආවුනේ. කූරගල පැත්තේ නේ. ඒකෙත් පොඩි සැකයක් තියෙනවා. අපි බලමු අපි හොයලා ඊළඟ සැරේ එනකොට මම කියන්න බලන්න. ඒකෙත් සැකයක් තියෙනවා. මේ වැලි බිස්නස් එකක් යන පැත්තක් තමයි අපිට පේන්නේ. මොකද එතනින් හාරන වැලි ටික කොහෙට ගෙනියනවද කියලා දන්නේ නැහැ. මේ වැලි කියන්නේ පස් නේ. අපි දැක්කනේ සෑහෙන පස් දාතනත් අපිට මතකයි එක කාලයක් තිබුණා ශාස්ත්‍රීය නිලධාරීන් ගෙන්නලා නේ ටිකක් සැරෙන් කතා කරලා මෙන්න මේ කාලේ වකවනොත් මේක හැදෙන්න ඕන කියලා කියන. ඔය අලි ප්‍රශ්නෙත් එහෙමයි. අපිට මතකයි හොඳ රූපවලින් පෙන්නවා. මෙන්න මේ කාලේ ඉස්සලා අලි ප්‍රශ්න විසඳන්නකෝ නිලධාරීන් ඒක කිව්වා මම හිතන්නේ දෙපාර්තමේන්තු කීපයකට පෞද්ගලිකව තමුම්ම ගියා බලන්න. කියන්නේ ජනාධිපතිතුමාම ගිහිල්ලා උදේට ගිහිල්ලා විපරම් කරා කොහොමද කටයුතු වෙන්නේ කියලා. ඒ තත්ත්වය එහෙමම තියෙනවා තාම. ඒ ගැන මම දන්නේ නැහැ එතනින් ප්‍රගතියක් තියෙනවද කියලා. කොහොම හරි වගේ තුන් හතර තැනකට එතුමා ගියානේ ගිහිල්ලා බැලුවානේ. දැන් තව දෙයක් තියෙනවා සීල් අලියු වෙනවන්නේ සීල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යොදවලා කියන නිලධාරී. මේ අය කරන්නේ ගිහිල්ලා දාන රකින්න අලියුන්ට.
දැන් රතින්න දාලා අලියට දාලා අලියට ගානක් නෑ. දැන් රතින්න දානකොට ඌ එළවන අලිය. මෙයාගේ බය අරලා තියෙනවා. දැන් විදේශ රටවල ප්‍රවණතාවය නම් ටිකක් අර ඔමික්‍රෝන් ප්‍රභේදෙත් එක්ක බොහොම වැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා. හැබැයි අපේ නම් මෙහෙ දැන් කොරෝනා තියෙනවද නැද්ද කියලාවත් එහෙම ලොකු ගානකුත් නෑ අපිට මොනවා වෙයිද මෙහෙම යනකොට තවපැත්තම. එන්න තියෙන දේවල් වෙයි නේ. ඉතින් මොනවා කරන්නේ? මොකද අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් වැඩි ස්ට්‍රික්ට් නෑ. මේ මයික් එක දුන්නා උදේ පාන්දර කතා කරන්න ඉච්චර තමයිනේ. එනවා ගොඩක් දේවල් වලට මම දැන් ඉඳ හැදිලා තියෙන්නේ. විවෘත කරලා තියෙනවා. දැන් රාජ්‍ය සේවයට මම ඔක්කොම කැඳවනවා කියන එක තමයි දැන් රාජ්‍ය සේවයට ඔක්කොම කැඳවනවා. පෞද්ගලික කොහොමද ඉතින් වලට එන්න එපා කියලා වල ඉන්න විදියක් නැහැ පෞද්ගලික අංශේ. ඒ ඉස්කෝලත් ඔක්කොම පටන් ගන්න තියෙනවා. ඒ පෙර හැබැයි කියන උදේට බස් වල යනකොට නම් සීට් ගන්න විතර යන්න ඕන කියලා. ඒක පුළුවන් දැත්තටම කරන්න ඔක්කොම අර වෙන්න ඇත්තටම දාපලි වෙන්නේ නැහැ. පස්සේ වගේ හැමාරෙන් පස්සේ වගේ කුඹ වෙන්න වගේ පාරට ආවම සීට් ගන්න විතර බේර ගන්න පුළුවන්ද මේගොල්ලන්? ඒකයි දැන් කෝච්චි දුවනවා. දැන් මම දන්නවා ඒක මිනිස්සු බොහොම සන්තෝෂෙන් ඉන්නවා මේ දවස්වල. මොකද කෝච්චි වල ටිකට් ගන්න ඕනේ නැහැ කියලා එමියා සිරිපාද යනවා. යනවා. දැන් මේ මිනිස්සු මටත් ඇවිල්ලා කියනවා සර් කොයි කොහේ හරි යන්න පුළුවන් විදිල්ල වගේ යනවා කියලා කියනවා. රයිට්. ඒ මිනිස්සු එහෙ යනවා. දැන් අනිත් මිනිස්සු කියනවා කෝච්චි වල ඊට පස්සේ බඩු ගෙනියන්නේ නැහැ කියන ඔක්කොම බඩු ටික ගෙනියන්න මගෙන් විතර ප්‍රවාහනය කරනවා කියනවා. ඊට පස්සේ මොකද්ද මේ විහිළු ඉතින් කවුරුත් දන්නේ නැහැ මොන වෙනවද කියලා. ඉතින් එදියට සුබ සාධනයක් ඇටියට ප්‍රවාහන සේවය අරගෙන මේ දුවනවා. මේක කවුද කිව්වේ මේ ස්මාර්ට්ම වර්ජනේ මේක මිනිස්සුන්ට කිසි කරදරයක් මිනිස්සුන්ට දීලා තියෙන යන්නේ යා මෙහන්. ඒ මිනිස්සු බොහෝ ගිහිල්ලා පින්කම් කරගන්න වෙන්නේ ඒක දීලා ඇත්තනේ මේ මේමනේ තිරුපති යන්න පුළුවන් අපිටම කියන්නේ පිනක් කරගන්නයි කියලා ඉතින් නිකන් ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් මගේ ප්‍රවාහනේ මේ ආණ්ඩුව ආපු ගමන් බදු අඩු කරානේ. ඒ බදු අඩු කරපු එකේ එක ප්‍රශ්නයක් තමයි මේ ආර්ථික පසුබෑමටත් එක හේතුවක්. ඒ වගේ තමයි මේකත් ඔබතුමා කියන ටිකට් නැතුව ගමන් කිරීම. ජනතාවට සහනයක් දීම. ඒක සහනයක් කොච්චර සහනයක්. දැන් ඔය කොරෝනා වැඩේ දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා විවිධ නිර්දේශ ඉදිරිපත් කරන සෙනසරේ මාර්ගෝපදේශ. හැබැයි මේවා ක්‍රියාත්මක නොවීම තුළ අපි මොන වගේ තැනකට ඇයිද කියන කොට දැන් අර පොග දවස්වල හම්බන්තොට තිබ්බ මැච් එකේ ෆයිනල් එකේ එහෙමනේ සෑහෙන මිනිස්සු තෝගියා. උණන් කිව්ව සෑහෙන්නේ එතන. මිනිස්සු හුත් කිව්වා. මැච් එක බලන්න හිටිය කපල එකක් හැබැයි හූ කියලා තමයි කියන්නේ. මටත් හිතා ගන්නවා මේ මොකක්ද උනේ කියලා. දැන් මේ වගේ තත්ත්වයක් ඇතුළතින් මේක අපිට පාලනය කරගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. හැමදාම වහලා තියාගන්න ඒක ඇත්ත. අපි ඊළඟ අවුරුද්ද හරි මොකද්ද කරන්නේ එතකොට මේකත් එක්ක? ඔව් මගෙන් ඇත්තටම ඒක පත්‍රයකට ඉන්ටර්විව් එකක් ගත්තා. බලන්න මොකද්ද UNP-ට පුළුවන් නම් මම මේ වෙලාවේ පොඩ්ඩක් පක්ෂග්‍රාහී වෙලා කතා කරනවා. ඉතින් අපේ සහෝදරතුමාගේ සහෝදරයන් තමයි මම කතා කරන්නේ. මේ මගේ ඇහුවා මේ එක්සත් ජාතික පක්ෂයට කොහොමද මේකට වෙනසක් කරන්න පුළුවන් හැකියාව මොකක්ද කියලා. ඒ මම කිව්වා ඒකට ලේසිම ක්‍රමයක් ගත්තොත් එහෙම මේ වැරදි කරන ගෙවන්න නැතුව පෑරහැර ඉඳලා මුදල් සාමාන්‍ය මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහ බැංකුවට යනවා. ඒ බැංකුව බලනවා මේ මිනිස්සයා මොනවද කරලා තියෙන්නේ. මේ මිනිහ එක එක වංගු දාලා නම් එක එක ඒවා කළා නම් අසාදු වෙලා ආයි එකකින් එළියට ඇවිල්ලා ආයි කොහෙන් හරි ලෝන් එකක් ගාලා ආයි ඒක රීෂෙඩියුල් කරලා කියන්නේ නැවත තව ගෙවීමේ අපහසුතාවයක් කියලා. ඒක ආයි හරි ගස්සගෙන ඉස්සරහට දාගෙන ඕම මේවා කරොත් බැංකුව ණය දෙන්න බය වෙනවනේ. බැංකුව ණය දෙන්න බය වෙනවා. මොකද පොල්ලක් වදී කියලා. මොකක් හරි හේතුවක් වෙයි කියලා. මොකද මේ මිනිහයාගේ රෙකෝඩ් එක ඒ කියන්නේ වාර්තාව ගත්තාම එච්චර හොඳට ගෙල්ල නැහැ. මේ මිනිස්සු ඉන්නවා ඊට. මං කිව්වේ එහෙම නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය වුණොත් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ කෙනෙක් ඉදිරියට ආවොත් එතුමාට ගැල්ලක් නැහැ නේ. මෙතන ඉදිරියපත් වෙන්න පුළුවන්. මොකද ගෙවීම ඔක්කොම කරලා තියෙනවා පිළිගැනීමක් තියෙනවා. ඒක උඩම ණය ගන්න පුළුවන්. හැබැයි අරහින් පොඩ්ඩක් අරගෙන මම මේ ව්‍යාකූල තත්ත්වය ගැන කතා කරන්නේ. මේ හේතු උඩ කවුරු හරි බැලුවොත් රට තුලට මොකද්ද වෙන්නේ ක්‍රියාදාමය කියලා කවුරුත් දන්නේ කොහේ යනවද කියලා. ඒ එකක් එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා අනිත් එක්කෙනා ගෙවන්න පුළුවන් කියනවා අනිත් එක්කෙනා බෑ කියනවා අනිත් එක්කෙනා රාජ්‍යයට විරුද්ධව ගිහලා නඩු දානවා අමුතුරුම්ම ගිහිල්ලා එහෙම කරාම තත්ත්වයක් තියෙනකොට පිට ඉන්න එක්කෙනෙක් නායක දෙනකොට රටට මෙතන නැත්තම් යම්කිසි විනයක් නැත්තම් පරිපාලනයක් කළමනාකරණයක් නැත්තම් ඒ ණය දෙන්නේ නැහැ. ඒක ණය දෙන ලොකු පොලියකට දෙන්නේ මොකද හදිසියෙන්වත් මොකක් හරි එකක් වුණොත් ඒ ණය ලබා ගන්න බෑ. ඕක බොහොම සරල එකක්. ඕක ලංකාවේ ඕනෑම බැංකුවක් ඕනෑම මූල්‍ය ආයතනයක් කරන වැඩක්. ණය දෙන්න ඉස්සෙල්ලා හොයලා බලන්න ගෙවීමේ හැකියාවක් තියෙනවද? මිනිහගේ කටයුතු කොහොමද? පෙර කොහොමද කටයුතු කරලා තියෙන්නේ? ණය වෙලාවට ගෙවලා තියෙනවද? ගෙවලා නැද්ද? එච්චරයි. මේ වගේ තත්ත්වයක් එනකොට ඉතින් මිනිස්සු බයනේ. ෂේමර් පිළිගැනීම කියන එකනේ. පිළිගැනීම. ඉතින් තමයි අපිට ලැබෙන්නේ නැත්තේ. ඔක බොහොම ඉස්සර හැබැයි ණය දුන්නනේ සෝතාගේ අර බැංකුව ඉස්සරහ යන ගමන් හෙලිකොප්ටර් ගන්න කාටද ණය දුන්නේ ඉස්සර. ප්ලේන් ගන්න දුන්නේ. අර ගහලා ප්ලේන් වල පුදුම සම්බන්ධයක් තියෙනවා උඩින් යන ඒවට.
සාමික මහත්තයා අපි ඉවර කරන්න ඕනේ හින්දා පොඩ්ඩක් අවසන් වටයකට මම කැමතියි ඔබතුමාගෙන් අවසන් වටය ආරම්භ කරගෙන අපි මේ පිළිවෙලට යමු. කොහොමද අවසන් කරන්නේ? තාමත් කෙටියෙන්. දැන් විශේෂයෙන්ම මේ දැන් කිරිකොඩියල ප්‍රශ්නය ආවනේ මේකත් ඇත්තම ගොවිතැන් සම්බන්ධ එකක් නේ. දැන් මම කියන්නේ 1971 වර්ෂයේ වෙනකොට ඉන්දියාවේ තමයි වැඩිම ගවයෝ සංඛ්‍යාවක් හිටියේ. නමුත් කිරි ගත්තේ නැහැ. එතකොට ඉන්දියාව කියන මහරාජ්‍යයේ කිරි පිටි ආනයනය කරේ නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවේ වගේ රටවල් වලින්. නමුත් අද කියන්නේ අපිට මේ අසල්වාසී රාජ්‍යයේ අද ස්වයංපෝෂිත රාජ්‍යයක් විතර කිරි පිටි වලින් ඉන්දියාව. කිරි පිටි ගේන්නේ නවසීලන්තයෙන් කිරි පිටි ගේන්නේ. එතකොට ලංකාවෙත් මේ ගව සම්පත බොහොම වර්ධනය කරන්න පුළුවන් ඒ වගේ සම්පත් තියෙන රාජ්‍යයක්. ඇයි මේක කරන්න බැරි? මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් නිසි කළමනාකරණයක් නේ. නිසි කළමනාකරණයක් නැති නිසා තමයි අද මේ අයාලේ යන්නේ මේක. ඒ නිසා අපි හැමදාම අර මේ කඩේ කිරි පැකට් එක දිහා බලාගෙන ඉන්න. ඒ වගේ ගුණාත්මක භාවයකුත් නැහැ. දියර කිරි ප්‍රමාණය දැන් ඉන්දියාවට ගියපම ඉන්දියාවේ හැම පර්මනන්ට් එකකම තියෙනවා මේ දියර කිරි. එතකොට ඇයි අපිට බැරි එක කරන්නේ? අපේ පාලකව බොරු කියන්නේ හැම වෙලාවෙම බොරු කියන්නේ. දියර කිරි වල ධාරිතාවය වැඩි කරනලු එතකොට උසස්ාරේ ගවයෝ දෙන කොහෙද උසස්ාරේ ගවයෝ දීලා තියෙන්නේ? කේඩෑරි විච්චි කොඳුවට පෑදිච්චි පාරේ ඇවිද ගන්න බැරි හරක් ඉන්නේ අපේ පැත්තේ. මුන්ට කොහෙන්ද කිරිට පහක් ගන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ නුවර මාතලේ නුවරඑළිය. මේ තමයි හොඳම තැන් කියලා. තැන් කිය. එතකොට මේවා තමයි රාජ්‍ය ගොඩනගන්න තියෙන ක්‍රමවේද. කිරි අතින් කිරි නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ ළමයින්ට මේ කිරි නිෂ්පාදනය කරන්න පුළුවන් හොඳ කැල්සියම් ප්‍රමාණයක් එනවා. එතකොට රටේ හොඳ සත්‍ය සම්පන්න පිරිසක් බිහි වෙනවා. එතකොට මේුන්ගෙන් අයින්දිය පොහොර වැටෙනවා භූමියට. එතකොට භූමියට උනම නිකම්ම කොම්පෝස්ට් කරක් ඇති වෙනවා. එතකොට සාක වලට දරා ගන්න පුළුවන් සාක හොඳට මේ හදා ගන්න පුළුවන්. ඒක මේ ධම්මලක පුරුක්ක වගේ මේ ක්‍රියාදාමය. එකක් පස්සට ගියොත් මේ පොහොර නැති ක්‍රමයේ වාග්ම තමයි මේවා ඔක්කොම ටික වෙන පුරුක් වගේ එනවා. ඒ නිසා මම හිතන්නේ මෙහිම ගියොත් මේක බොහොම අර ඉතියෝපියාව වගේ රාජ්‍යයක් වේද දන්නේ නැහැ කියලා. නෑ ඉතියෝපියාව හොඳයි. ඉතියෝපියාව දැන් නැගලා. හොඳයි වුණා බොහොමත් සුතේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක සේනාරත් මහතානේ අපේ ආරාධනෙ පිළිගෙන අපේ සංවාදයට ලැබෙනාට. ප්‍රසිද්ධ මාත්‍ර කොහොමද අවසන් කරන්නේ? දවස් කෙටියෙන්. මම තව පැත්තකට යන්න. මේ IMF එක ඇයි යන්නේ නැත්තේ මේ ආණ්ඩුව? හරිද? IMF එක කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එතකොට ඒගොල්ලන් කළමනාකරණයක් තමයි හැම වෙලාවම කරන්න කියන්නේ. හරි? ඒකේ පළවෙනිටම තියෙන්නේ හොරකම් කරන්න බෑ කියන එකයි. හොරකම් කරන කෙනෙකුට තැනක් නෑ. සුවත් මාත්‍යා කිව්වා වගේ බැංකුවේ බලන්නේ මෙයා සල්ලි අරගෙන ආපහු ගෙවුවද නැද්ද මොකද උනේ කියන වගේ IMF එකේ ඒක තමයි බලන්නේ. දැන් මම කියන දැන් ඉස්සර අපේ හිටපු අගමැතිතුමා මම දැක්කා මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන්ම කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න වහාම IMF එකට යන්න. එතකොට මේ ආණ්ඩුවේ එක පිරිසක් කියනවා අපි යන්නේ නැහැ අපිට ඒව බෑ කොන්දේසි දායි අරක මේකයි කියලා. හරි. නමුත් අද වෙනකොට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මම දැක්ක ඊයේද පෙරේද ඔබතුමා දකින්න ඇති මාධ්‍යයෙන් කියනවා ඇයි IMF එකට යන්නේ නැත්තේ කියලා. වාකල් නිදාගෙන ඉඳන් නැගිටලා පව්. හරි. එතකොට අවුරුදු 5ෙම IMF එකත් එක්කලා හිටියේ. ඔව් ඒක විතරක් නෙවෙයි. එතකොට එයා ලස්සන උදාහරණයකුත් අරන් දීලා බලනවා. යන්න ගිහලා කරන් බලන්නකෝ ඒගොල්ලන්ට ලැබෙන්නේ කොහොමද කියලා. මොකද ඒ තරමට මේ දේවල් මේ ආණ්ඩුව කරලා පිරිහිලා ඉන්නේ මේ රටවල් වල කියලා. එහෙම කියද්දී ඊට වඩා ලොකුම කතාව තමයි මම දැක්කා මේ රජයෙන් ඊටාම ඉහළින් උදව් ගන්න මාධ්‍ය ආයතනයක් පෞද්ගලික මාධ්‍ය ආයතන සභාපතිතුමා ඒකට එනවා අපේ අර 2500න් පවුල්ලේ 4 දෙනෙක් ජීවත් වෙන්න පුළුවන් කියාගෙන හිටපු ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා IMF එකට යන එක තමයි හරිම හොඳම වැඩේ. හැබැයි ඉතින් ආසයි බයයි. යාට ආසයි බයයි. මොකද ඉතින් අරක තමයි ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්න. එතකොට දැන් උතනදී අපිට කියන්න සිද්ධ වෙන්නේ චාමක පව් අර 69 ලක්ෂය. මේ ආසයි බයයි කැට්ටෙත් එක්ක මොන ගමනක්ද? ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඒකම බොහොම ස්තුතියි අපට මේ දෙසැම්බර් මාසයේ මේ වගේ වැඩසටහනකට ගිය අවුරුද්දේ ගරු සභාපතිතුමා ඔබතුමන්ලා අපට ලබා දුන්නා. මේ වගේම දෙසැම්බර් 31 වෙනිදා අපි තමයි අවසන් වැඩසටහන කරේ. ඒකත් උතුම් වැඩසටහනක් වගේ ඒක සිද්ධ වුණා. ඒකටත් ස්තුති කරලා ඒකම විශේෂයෙන්ම 2022 වර්ෂයට මම අත වශයෙන්ම අද එන්නේ හිටියේ මුස්ලිම් කාන්තාව, ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක් සහ සමාජ සේවකාවක් මේ තුන් දෙනාම
ගෙන් දෙන්නෙක් අද මේ ඒගොල්ලන්ගේ නිවාඩු කාලයකට පොඩ්ඩක් හිට ගිය නිසා අද සහභාගී වෙන්න බැරුණා. ඒ නිසා තමයි අපිට මේ වගේ සංවාදයකට යන්න උනා. ඒකත් හරි වැදගත්ම මේ සංවාදය අපි කරන්න හිතාගෙන හිටියේ කොහොමද? හිතනවා මේක අපේ ජනතාවට බලාගෙන ඉන්න සියලුම ජනතාවට මම හිතන්නේ ඊටාම වැදගත්ම සාකච්ඡාවක් වෙන්න ඇති මේක. මොකද අද රටේ දැවෙන ප්‍රශ්නයක් එක්ක ඊළඟ වැඩසටහන් වලින් මම ඒ කාන්තාවනුත් මෙතනට මම එක්කන් එනවා කියලා ඒ පොරොන්දුව මත මගේ වචන ස්වල්ප අවශ්‍ය කරන බොහොම ස්තුතියි අල්හම්දුලිල්ලාහ්. බොහොම ස්තුතියි අපේ මාධ්‍යවේදී රේස්වි මහත්මයාට අපේ ආරාධනය පිළිගෙන පැමිණියට අපේ සංවාදයට. අධ්‍යක්ෂකමනි කොහොමද අපි එක පැත්තෙන් අවුරුද්දේ අවසන් වැඩසටහන අද හෙට රට යන අත කොහොමද රටේ ජනතාවට පණිවිඩයක් ලබා දෙන්නේ? පණිවිඩය නම් චාමික මහත්තයා ඉතින් අපිට ලෑස්ති වෙන්න වෙනවා කොම ආකාරයකින් හෝ. ඉතින් අපි දකිනවා යම් කිසි ප්‍රශ්න කීපයකට මුහුණ පාන්න වෙයි කියලා ලබන වර්ෂ වෙනකොට ජනවාරි මාසයේ ඉඳන් වගේ එක පටන් ගන්න. එතකොට උතනදී මම දැක්ක කියනවා වැටු පිල්ලන්න එපා වෙන රටවල වල වැටු කැපුවා දුන්නේ නැහැ. ඒ මිනිස්සු මම දැක්ක ස්විඩිෂ් කැමතුමා ඇවිල්ලා කියනවා මේ මීටි අපේ කට්ටිය කිසිම දෙයක් කළා නැහැ. රට වෙනුවෙන් කැපවීමක් කරලා නැහැ කියලා. කැපවීම මම හිතන්නේ පුළුවන් තරම් කරලා තියෙනවා කැපකිරීම රට වෙනුවෙන් අපේ ජනතාවනේ. තව මොනවද කරන්න තියෙන්නේ? මොනවද කරන්න තියෙන්නේ කියන්නේ කරාමදි කියලා. මේ පාරට බෑලා රුපියල් 10000 කිල්ලන එක වැරදි. ඒ කට්ටිය රාජ්‍ය සේවකයන් එහෙම ඉල්ලනවා. තවත් කට්ටිය ඇවිත් ගුරුවරුන් තවත් ඉල්ලනවා. ගුරුතුමෝ රාජ්‍ය සේවකයන් තමයි මම කියන්නේ අර වෙනස හැටියට ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ඉල්ලන අයිතියක් නැහැ. එහෙම ඉල්ලන අයිතියක් තියෙනවා. නැත්තම් කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ? මේ යන උද්දම්ම වේගයත් එක්ක උච්චර වැඩි කරත් ඕක ප්‍රමාණන්න බෑ. දැන් මට කෙනෙක් ඇවිල්ලා කතා කර හිටියේ දැන් පාසල් විවෘත වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධ වෙනකොට ටියුෂන් ක්ලාස් තියෙනවා. මෙච්චර කාලෙ ඔන්ලයින් කිය හිටියා. දැන් කට්ටිය කියනවලු මුළු මාසෙම මුදල් ටියුෂන් පන්තියට යන උපකාරක පන්ති වලට යන මුළු මුදලම මුල සතියෙම දෙන්නේ කියලා. මොකද ළමයි නොගෙවි ඉඳී කියලා බයට. ඉතින් එයා කියනවා කොහොමද මේක කරන්නේ? අපේ පඩිය එන්නේත් මාසෙ අන්තිමට අපිට වෙනත් දේවල් වලටත් වෙන් කරන්න වෙලා තියෙනවා මුදල්. කොහොමද මේ උපකාරක පන්ති වලට වෙන අනිත් එක උපකාරක පන්ති කියන්නේ ඒක අනිවාර්ය වෙලානේ දැන්. රජයට කියන්න පුළුවන් ඇයි උපකාරක පන්ති යන්නේ නැතුව නිකන් ඉන්න පුළුවන්. දැන් අපි ගෙවන මේ පාසල් වල ඉන්න ගුරුවරු එයා හොඳට උගන්වනවා ඇයි මේක කරන්න කියලා. එහෙම එකක් ක්‍රමයක් නැහැනේ. අපි දන්නවනේ කොච්චර දුර්වලද කියලා ඒ පද්ධතියම. එතකොට ඒකට යම්කිසි කෙනෙක්ගේ යම්කිසි හයියක් අවශ්‍යයි. ඒ කියන්නේ අතදීම. එතනදී ඒ කියන්නේ උපකාරක පන්ති වලට යවෙන්නේ. ඉතින් මම කියන්නේ ඒක උදාහරණයක්. දැන් අපි කතා කරේ ඔක්කොම ප්‍රශ්න වලට පිළියම් තමයි අතනට. මම හිතන්නේ මේ රිසි මහත්තයා කිව්වා, අශෝක මහත්තයාත් කිව්වා අර කරන ක්‍රමය ගැන අපි දැන් කතා වෙන්න ඕනේ. ඉක්මනට ඒ කියන්නේ IMF යනවද නැද්ද? ඊට පස්සේ අපේ කොහොමද අපේ තියෙන ප්‍රතිරූපය ගොඩනගා ගන්න රටක් හැටියට මේ පිස්සු මිනිස්සු ටික ඔක්කොම යම් අය උම්මත්තකයන් හැටියට ඉන්නේ. අද එකක් කියනවා, හෙට තව එකක් කියනවා. තව එකක් කියනකොට මේක ජාත්‍යන්තරය අපි දිහා බලන්නේ අපි විහිළුවක් නොවි කොහොමද ඉස්සරහා ඉදිරි ගමන කොහොමද කරගන්නේ කියන. එතකොට අනිත් රටක් වුණත් ගරු කරලා තමුන්ට දෙන ණය යම් කිසි විදිහකට තමුන්ට කරලා ඉල්ලීම් කොහොමවත් ගනුදෙනු වෙනවනේ. කොහොමත් ණය ගන්නවා, ණය ගන්න දේ රටවල් නැහැනේ. ඒ ගන්න ණය ඒ ගෞරවාන්විතව ඒක කරගන්න හැකියාවක් තියෙනවා. ඒකට කරන්න නම් තමුන් කවුද කියන එක තමුන් තියා ගන්න ඕනේ. තමුන් තුල තමුන්ගේ පෞරුෂත්වය ගොඩනගා ගන්න ඕන. රටක් හැටියට ඒ පෞරුෂත්වය. ඒක නැති වෙලා තමයි වැඩේ වෙලා තියෙන්නේ. අර රිජු මහත්තයා කිව්වා වගේ එක්කෙනෙක් ඇවිල්ලා කියනවා තව කතාවක් ඌ ආසයි බයයි කියනවා. අනිත් එකන තව එකක් කියනවා. ඉතින් මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතුළත් ඒ ගෙවිම් පැහැර හැරියොත් එහෙම මේ ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් ඔන්න උතන තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මම නම් කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා රටක් හැටියට තමයි මේ අවස්ථාවේදී හිතන්න ඕනේ කියන්නේ. රටක් හැටියට විතර ගමනක් ගියේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඒකට බාධාවම ඉන්න ඔය මැති අමුතුවරු තමයි ඒකට තියෙනම ලොකුම බාධා. මිනිස්සු කැමති කරන්න වැඩි. එකතු වෙලා රටක් හැටියට මිනිහා අනිත් මිනිහා වෙනුවෙන් කැපකිරීම කරන්න කැමතියි නේ. උපකාර කරන්න කැමතියි. ගොඩක් දේවල් කරන්න කැමතියි. හැබැයි ඉතින් රජයෙන් ඒකට දෙන්නේ නැත්තම් අපි කියන ඩිරෙක්ෂන් එකක් කියලා මොන දිශාවටද කොයි විදිහටද ඒකට දෙන්නේ කොයි විදිහටද කළ යුත්තේ කියන එක හරියට කරන්න බැරි නම් ඉතින් මිනිස්සු තනතුරු වැටෙනවා. මිනිස්සු ආසයි උදව් කරන්න හැකියාවක් තියෙනවා, උනන්දුව තියෙනවා. ඉතින් ඒ වුණාට කරන්න විදියක් නැහැ. ඒක තමයි ඒක ලොකු. අද එක්කෙනෙක් යාස් කරලා හෙට දානවා තව එක්කෙනෙක්, තව එක්කෙනෙක් අස් වෙනවා. ඊට පස්සේ ලොකු එක්කෙනා අස් කරලා එතනට ඒ වගේම එක්කෙනෙක් තව එක්කෙනෙක් එනවා. ඊට පස්සේ යාස් වෙලා තව එක්කෙනෙක් හිටපු ඒ වගේම ඔක්කොම අර පරණ මූණු ටික ඔක්කොම එකතු කරගෙන මේවට දාගෙන යනවා. සංගීත පුරු තරඟ වගේ තමයි. සමවත්තුනේ අපි කොහොමද අපේ සාකච්ඡාව අවසන් කරන්නේ? මොකද්ද ලබා දෙන පණිවිඩය? පටන් ගැනීමක්ද අවසන් කිරීම? දෙකම එකයිනේ. දැන් බලන්න සත් මහත්තයා කිව්වා වගේ මොනවද වෙන්නේ ඉතින්? ඒක කොහොමද දකිද? ඒක වෙනස් කරයිද? අධ්‍යාපනය වෙනස් කරයිද? ඔක්කොම වෙනස් කරයිද? උපකාර පන්ති කියන සල්ලි ළමයින්ගෙන් ගන්න එක විතරයි ඒගොල්ලන් තියෙන්නේ.
ඒ වෙන එකක් වෙලා නැහැ. දැන් ඔය data වැඩි ගන්නවා කිව්වා data හැන්ඩ මිනිස්සු ඒක කළා තියෙනවා නැහැ. ගස්වල දාම නගිනවා ළමයි. දැන් ඊළඟ අවුරුද්දේ නේ දැන් ඊළඟ අවුරුද්දට වසරට උසස් කරනවද නැද්ද මොකද්ද වෙන්නේ? මේ විසඳ ගන්න දෙමව්පිය විදිහට අපි දන්නේ නැහැ. ඒක දෙමළ ළමයෙක් මෙහෙම මට කතා කරලා කිව්වා අපි ඇහුවා ඇයි දැන් කොළඹ ඉන්නවනම් හොඳයිනේ සිංහල පාසලකට දාන එක. ටිකක් දුප්පත් කෙනෙක්. මෙයා ඉඳන් කියනවා නෑ කරන්න විදියක් නෑ මම දෙමළ පාසලක්ම හොයලා තමයි දැන් මෙහෙ තුඹ අවුරුදු දෙකකට අධ්‍යාපනයක් නෑ. එයා කොහොමද තුන්වෙනි පන්තියට ගිහලා සිංහලෙන් ඉගෙන ගන්න බලන්නේ මොකෝ අපි කතා කරලා තියෙන දෙමළෙන් කියලා අපිට බොහොම ඉතින් යටත් පහත් කිව්වා ඉතින් අනේ කොහොම මොනවද කරන්නද කියලා. ඉතින් ඒ தත්ත්වෙට ඒ සෝචනීය தත්ත්වෙම අවුරුදු දෙකකට ඉස්කෝලේ ගිහලා නෑ ළඟ. ඉංග්‍රීසි මීඩියම් නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ළමයි කොහොමද දෙමව්පියන් දැනගෙන නෙමෙයි හැබැයි මේ ළමයාට කොහොමද උගන්වන්න ඕන කියලා එතනින් පටන් ගත්ත කොච්චර ළමයි ටික මේ අවුරුදු දෙකමාරට නැවතත් ඒ පරණ මාධ්‍යයටම වැටලා ඒකට කවුද වග කියන්නේ? ඉතින් නේ සෝදත්තු. ඉගෙන ගන්න ටික විතරයි. ඒකත් කරගන්න බැරුවයි ඉන්නේ මේ ඉතින්. එෂම් දෙමව්පියන්ට මේ සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වෙන මදන් කරු සභාපතිතුමත් කියන්නේ ඒක අධ්‍යක්ෂතුමත් කියන්නේ මේ මහතුරුත් කියන්නේ ඒක. ඉතින් කරුණා කරලා මේ ප්‍රශ්න විසඳන්න. අපිට වෙන කියන්න කෙනෙකුත් නැහැ නේද? මම හිතන්නේ සභාපතිතුමාට ඔව් සුබපතන්න ඕනේ වෙයි අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් අවුරුද්දට. නව වසර දවස නිසා මේ අවුරුද්දට ඉතින් අපි මොනවද ඇත්තටම කරු සභාපතිතුමනේ කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා. හැබැයි කියලා වැඩක් තියෙනවද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. හැබැයි ඉතින් අපි සුබපතීම කොමුණ ආකාරයකින්ද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් ඔය 120 පාරේ නම් අර පළතුරු කඩේ ළඟ අල්ලිසය නම් ඉන්නවා. ඒ සුබපතීම තියෙනවා තාම නේ. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි අපේ කරු සභාපති. ඒක මොනවා වේද දන්නේ. ඒ අවශ්‍යතාවය තමයි ඉන්න වෙන්නේ. හැබැයි අපි කිසිම අධිෂ්ඨානයකට එන්නත් ඕනේ. ඉන්නේ අඳුම ගන්න මේ ලැබෙන අවුරුද්දේ හරි මේ ප්‍රශ්න ටික විසඳ අඳුම ගන්න බල කිරීමක් හරි කරන්න ඕනේ. මෙහෙම යන්න බෑ කියන එක අපි හැමෝම පිළිගන්න තත්ත්වයක්. හොඳයි එහෙනම් අපේ ගරු සභාපතිතුමාට ගොඩක් ස්තුතියි. අපේ අධ්‍යක්ෂකමට ගොඩක් සුබ නවවසරක්. ඔව් ඒ වගේම සුබ නවවසරක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ටත් නේද ලබන්නා වූ 2022 අලුත් අවුරුද්ද මේ ප්‍රශ්න පුළුවන් තරම් විසඳ ගන්න පුළුවන් අලුත් අවුරුද්දක් වේවා කියලා අපි එහෙමනම් බොහොම අවංකව වාඩි වෙලා කෙරුවොත් කරන්න පුළුවන් හරියට. හරියට කරා. බිම්පල්ලෙන් නම් කරන්න බෑ. කරන්න කාලය යනවා. අපේට වෙන්නේ නැහැ. අධිෂ්ඨානයක් තියෙනවා. අධිෂ්ඨානය හැබැයි ජාතික ප්‍රතිපත්තියක්. ජාතික ප්‍රතිපත්තිය ඒ උත්සාහය දැක්කොත් මිනිස්සු නිර්ව්‍යාජ ලෙස හරියාකාරව තමුන්ගේ ඒ අධිෂ්ඨානය ඇතුව කරනවා කියලා මිනිස්සු උපකාර කරනවා. හැබැයි වෙලා තියෙන ওই සෙට් එක 225 එපා කියන්නේ ඔක්කොම හොර වැඩක් කියලානේ මිනිස්සු මතයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අනිත් එක ඒක මිනිස්සු ඒ මතේ විතරක් නෙමෙයි. උන්ගේ ක්‍රියාවෙන් උත් එක පෙන්눔 කරනවා. නැවත පෙන්눔 කරනවා. ඒකෙන් තමයි ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑ මොකද්ද කරන්නේ කියලා. පොඩි ඉල්ලීමකට කරුණා. දැන් ඔබතුමා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ගැන කියපු නිසා ඊළඟ සැරේ දැන් එන තත්ත්වය බලනකොට නම් එතුමාගේ අවශ්‍යතාවල් දැනලා තියෙනවා රටේ ජනතාවට. ඒ වගේ අවස්ථාවකවත් වහාම 19 වෙනි සංසදය ගෙන ආපු එක වගේ ජාතික ප්‍රතිපත්තියක් ගේන්න පටන් ගන්න කියන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන්ම කරන්න පළවෙනි වතාවම ආපු ගමන්ම චාමික මේ රටට ඕනේ ජාතික ප්‍රතිපත්තියක්. ඒ මාවොත් අපි ගොඩ නැත්නම් ඉතින් මඩ තමයි. හොඳයි එහෙනම් අදට අපිට සමුග ගන්න අවසර දෙන රමතුමාලා කිව්වා වගේ මේ ප්‍රශ්නෙට අවංක වුණොත් මට මේකට උත්තර හොයන්න පුළුවන්. මේ දෙවට වංක වුණොත් නම් ඉතින් නේ වංක වුණොත් නම් කරන්න. හිතාගෙන මිනිස්සු හොරට නිදාගෙන මිනිස්සු හරවන්න බෑ කියනවා වගේ. තව එකක් කියන්න ඕනේ. දැන් පෑම් බෑට එනවා මෙවුවා. messages people's banking මොනවද කියන්නේ මේක ගන්න මේකේ ඩිස්කවුන්ට් එක දෙනවා මේක අවුරු ඒක මිනිස්සුන්ට කරන්න පුළුවන් 2500 කිලෝ ගත්තොත් එනවලු 120ක් 10ක් කියන 2500ක් තියෙනවා මිනිහෙක් අත ගන්න ඒත් අවුරුදු කියලා මතක් වෙන්නේ මේක අවුරුදු කියලා මතක් වෙන්නේ බැංක් වලින් මතක් වෙනවා හොඳයි එහෙනම් අදට අපිට සමුග යන්න අවසර දෙන්න අපි එහෙනම් අලුත් අවුරුද්දේ මෙවැනිම සාකච්ඡාවකින් නැවත හමු වෙමු ලබන්නා වූ නව වසර හැමෝටම සුබ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන නවසරක් වේවා කියලා අපේ ගරු සභාපතිතුමා වෙනුවෙන් කරු අධ්‍යක්ෂතුමා වෙනුවෙන් TNL සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපේ හිතවත් ප්‍රේක්ෂක ඔබට අපි ප්‍රාර්ථනා කරනවා